හරි බලන්න SQL note එක ගන්න. මට කියන්න පුතේ ගිස්සුමානේ කොතෙන්ද අපි නැත්තේ? ඔපරේටර්ස් වලින් නේද කතා කරන්නේ? ආ 7. ඔව් ඒක තමයි. ඔපරේටර්ස් තමයි. හරි අහගන්න දැන් SQL වල අහගන්න අපි මේ දක්වා කතා කරන් ඇවිල්ලා තියෙනවා SQL වල DML වලට අයත්ව select කියන විධානයේ භාවිතය නේද? DML වලට අදාළව මොකද්ද? select කියන විධානයේ භාවිතය. හරි. එතකොට right පොදුවේ කතා කරොත් ඔයගොල්ලෝ දන්නවා select කියන විධානය භාවිතා කරනකොට නැත්නම් භාවිතයෙන් කරන්නේ මොකද්ද? දත්ත සමුදාය වගුවක හෝ වගුවල තියෙන දත්ත අතරින් අවශ්‍ය දත්ත තෝරලා ලබා ගැනීම නැත්නම් බලා ගැනීම. හරි පුතේ. ඒ සඳහා select කියන විධානය භාවිතා කරනකොට right අපි ඒකේ සංකීර්ණව භාවිතයකට ගියොත් එහෙම ප්‍රධාන වශයෙන් අපිට විධානයන් නැත්නම් ප්‍රකාශනයන් තුනක් තියෙනවා. මොනවද? select එකයි, from එකයි, where එකයි. හරි. දැන් මම උදේවරුවත් පැහැදිලි කරා select කියන විධානයෙන් පස්සේ අනිවාර්යෙන් ලබා දෙන්නේ මොනවද? අපිට මේ ප්‍රකාශනය හරහා බලා ගන්න අවශ්‍ය උපලැකි වල නම්. උපලැකි වල නම්. එතන මෙතන එන්නේ select list එක. ඒ කියන්නේ මොනවද? attribute names. attribute කියලා කියන්නේ මොනවද? උපලැකි. හරි? attribute names. එතන මම S එක වරහන් කරනවා හේතුව එක attribute එකක් විතරක් සඳහන් කරන අවස්ථා තියෙන්නත් පුළුවන්. කිහිපයක් සඳහන් කරන අවස්ථා තියෙන්නත් පුළුවන්. කිහිපයක් නම් කමා දාලා වෙන් කළා සඳහන් කරනවා. ඕනනම් සියල්ලම නියෝජනය කරන්න අර වගේ all කියන keyword එක හෝ කරු ලකුණ පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි ඒක දන්නවා. හරි. ඒ වගේම select එකත් එක්ක අනිවාර්යෙන් භාවිතා කළ විධානයක් තමයි මොකද්ද? from කියලා කියන්නේ. from එකෙන් පස්සේ අපි ලබා දෙන්න ඕනේ මොකද්ද? source එක, data source එක. ඒ කියන්නේ මේ දත්ත බලා ගැනීමට බලාපොරොත්තු වෙන දත්ත තියෙන්නේ කොහෙද කියන්නේ. හරි? ඒ කියන්නේ කොහෙද තියෙන්නේ? තියෙන වගුවේ හෝ වගුවල නම්. ඒතර මෙතෙන්ට එන්නේ නම් මොනවද? මෙතෙන්ට එන්නේ table names. ඒකෙත් එක වගුවක් විතරක් වෙන්නත් පුළුවන්, වගු කීපයක් වෙන්නත් පුළුවන්. ඒ හින්දා මම names කියන එකේ S අකුරක් වරහන් කරලා දැම්මා. හරි. එතකොට මෙන්න මේ දෙක විතරක් භාවිතා කරලා අපිට විමසීමක් නැත්නම් query කිරීමක් කරන්න පුළුවන්ද බැරිද? පුළුවන්. නේ විමසීමක් query කිරීමක් කරන්න පුළුවන්. ඒක තමයි සාමාන්‍ය තත්වය. ඕක තව ඉස්සරහට ගෙනියන්න පුළුවන් අපිට ඕනිනම් where කියන විධානයත් සම්බන්ධ කරගෙන. නේ? ඒතර where කියන එක සම්බන්ධ වෙනවා නම් ඒ මොකටද? තාර්කික විමසීමක් සඳහා, තර්කානුකූල විමසීමක් සඳහා. ඒ කියන්නේ දැන් අපි select එකේ කියනවා අපිට බලන්න ඕනි දේ, from එකේ කියනවා කොහෙන්ද අවශ්‍ය දේ බලාගන්න කියන්නේ. ඒතකොට data තියෙන්නේ වගුවල තියෙන දත්ත අතරින් මොන උපලැකි වලට අයත් දත්තද බලන්න කියන එක තමයි මේකෙන් අපි කියන්නේ. ඒක තවදුරටත් තර්කානුකූලව විග්‍රහ කරගන්න ඕයි නම් අපි පාවිච්චි කරන මොකද්ද? where කියන එක. එහෙනම් අපි දන්නවා where කියන එකත් එක්ක ඉදිරියෙන් භාවිත කරන්නේ මොකද්ද? තර්ක. ඒවට අපි කියනවා conditions කියලා. එතනත් තර්ක එකක් වෙන්න පුළුවන්, කීපයක් වෙන්න පුළුවන්. ඔක තමයි හරි? යාන්ත්‍රණය. හරි. එතකොට අද අපිට පටන් ගන්න තියෙන්නේ මොකද්ද? මූලික තත්ත්වයන් ටික අපි සියල්ලම කතා කරලා අවසන් කරලා තියෙනවා මේ දවස් දෙකේ. අද අපි කතා කරන්නේ මොකද්ද? SQL operators කියන මාතෘකාව. එතකොට පුතේ SQL operators කියන මාතෘකාවේදී අපි කතා කරන්නේ මොනවද? මේ where එක යටතේ තර්ක ලබා දෙනකොට ඒ තර්කත් එක්ක භාවිතා කළ යුතු අවයවයන් පිළිබඳව. හරි. එතකොට operators අනිවාර්යයෙන්ම පාවිච්චි වෙන්නේ කොහෙද? හොඳට අහගන්න. operators අනිවාර්යයෙන්ම පාවිච්චි වෙන්නේ කොහෙද? where එකත් එක්ක. ඔයගොල්ලෝ SQL ප්‍රශ්න කරනකොට තේරෙයි අපිට සමහර අවුරුදු වල SQL වලට දාලා ප්‍රශ්නේ දීලා තිනවා ප්‍රකාශන 5 දීලා ඒ ප්‍රකාශන 5න් නිවැරදි ප්‍රකාශනය තෝරන්න.
හරි ප්‍රකාශන පහක් දීලා අපිට කියනවා උත්තර පහ විදියට නිවැරදි SQL ප්‍රකාශනය කියන්නේ වාග් රීති අනුකූලව. හරි සින්ටැක්ටිකලි මොන SQL ප්‍රකාශනයේද නිවැරදි කියලා තෝරන්න අපිට අවස්ථාව දීලා තියෙනවා. සමහර අවස්ථාවල පුතේ උත්තර පහෙන් උත්තර තුනකම තියෙනවා ඔපරේටර්ස් එක්ක from එකත් එක්ක පාවිච්චි කරලා එක්ක select එකත් එක්ක පාවිච්චි කරලා. ඒක දැක්ක හැටිය කෙලින් මේ උත්තරේ වැරදි කියලා තීරණය කළ හැකියි අපිට අයියේ. ඔව් කිසිම ඔපරේටර් එකක් හොඳට අහගන්න පුතේ. දැන් මේ වගේ දේවල් ප්‍රකාශ කරනකොට මම කියන්නේ ඒකේ වටිනාකම ඔයගොල්ලෝ ගන්න ඕනි ඈ. මම මේ ඔයගොල්ලෝ ඉස්සරහා බය නැතුව කිසිම චකිතයක් නැතුව ඉතා පැහැදිලිව මේ කාරණා කියනවා. ඔයගලන්ට ඕනි තැනක මේ දේවල් සම්බන්ධ විමසීමක් කරන්න පුළුවන් ඕනෑම ගුරුවරයෙක්ගෙන් අහන්නත් පුළුවන්. ඒක කරන්න කිසි අවුලක් නැහැ ඒකේ. හරි ඒක කරලා ඒ අවබෝධය තහවුරු කරගන්න. හරි එතකොට මම ඉතා පැහැදිලිව ඔයගලන්ට කියනවා SQL operators කිසිවක් from එකෙන් පස්සෙවත් select එකෙන් පස්සෙවත් යෙදෙන්නේ නැත. එහෙනම් කිසියම් SQL ප්‍රකාශනයක operator එකක් යොදලා තිබුණොත් select list එක ඇතුලේ හෝ from එක ඇතුලේ හෝ අනිවාර්යෙන් ප්‍රකාශනය වැරදි. ඒක එතනින් යා හිතන්න මෙපා. එතනින් යා හිතන එකේ කිසිම තේරුමක් නැහැ. මොකද operator එකක් අනිවාර්යෙන් එන්න පුළුවන් කියන්නේ. එයා යටතේ තර්ක දැක්වීමේදී පමණයි. මේ මාතෘකාවට තමයි අපි එන්නේ ඈ. බලන්න SQL operators. හරි. ඒක අපි දන්නවා operator එකක් කියලා කියන්නේ මොකද්ද? කිසියම් මෙහෙයුමක් සිදු කරන අවයවයක්. ඒ යටතේ මුලින්ම කියනවා between operator. හරි. between කියලා කියන්නේ මොකද්ද? අතර කියන එක පුතේ. ඒතර මේ between කියන operator එකෙන් මොකද්ද කරන්නේ? මොකක් හරි පරාසයක් අතර කියන දේ තර්ක අනුකූල විමසීමකට උදව් කරනවා. හරි ලියන්න. ලියන්න. where යටතේ WHERE capital where යටතේ SQL operators කියන එක යටතේ පළවෙනි operator එක තියෙනවා between. එතන ලියන්න where යටතේ තර්ක ලබා දීමේදී තර්කයක් ලබා දීමේදී කියලා ගන්නද? where යටතේ තර්කයක් ලබා දීමේදී where යටතේ තර්කයක් ලබා දීමේදී කිසියම් අගය පරාසයකට අයත් අගයන් ව්‍යා යටතේ තර්ක ලබා දීමේදී කිසියම් අගය පරාසයකට අයත් අගයන් විමසීම සඳහා කිසියම් අගය පරාසයකට අයත් අගයන් විමසීම සඳහා මෙම ඔපරේටර් එක භාවිතා වේ. කිසියම් අගය පරාසයකට අයත් අගයන් විමසීම සඳහා මෙම ඔපරේටර් එක භාවිතා වේ. හරිම සරලයි ඈ. කිසියම් අගය පරාසයකට අයත් අගයන්. හරි දැන් ඔයගොල්ලෝ මට කියන්න පුතේ between කියලා ඔපරේටර් එකක් තිබුණේ නැත්නම් හරි between කියලා ඔපරේටර් එකක් තිබුණේ නැත්නම් කිසියම් අගය පරාසයකට අයත් අගයන් විමසන්න මොකද්ද ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමය? මම දැන් මේ උදාහරණයක් දීලා තියෙන්නේ මේ බලන්න. for example උදාහරණයක් දෙනවා මොකද්ද? select all from SP. එහෙම දෙන්නේ. හරි select all from SP ඒ කියන්නේ මොකද්ද? ඔව් තෝරලා දෙන්න කියලා කියනවා සියලුම උපලකි වලට අයත් දත්ත from SP. SP කියන්නේ SP කියන වගුවෙන්. SP කියන වගුව මොකක්ද කියන එක අපි ස්ක්‍රිප්ට් එකේ සඳහන් කරලා තියෙනවා. අර වගු තුන සම්බන්ධ වෙන තාමත් මේ යන්නේ. කියන වගු තුන අතරින් SP කියන වගුව විමසලා ඒ වගුවේ තියෙන සියලුම උපලකි වලට අයත් දත්ත පෙන්වන්න කියනවා මේ තර්කයට යටත්.
මොකද තර්කය? where QTY between 50 and 500. මොකද තර්කය? කියන්න. මොකද තර්කය? quantity එක 50 සහ 500 අතරේ. දැන් ඔයගොල්ලෝ SP වගුව පොඩ්ඩක් බලන්න. SP වගුවේ quantity එක 50යි 500 අතර කීයක් තියනවද? ඔය අවස්ථා දෙකයි. අද quantity එක තිබුණේ එකක් null තිබුණා 202ක් තිබුණා 1001ක් තිබුණා. එහෙනම් 50යි 500ට අයිති වෙන්නේ මොකද්ද? අර 202. එහෙනම් ඒ 202 සහිත කියන්න දත්ත තියෙන ඒ 202 ඇතුළත් දත්ත සහිත උපලකි ටික සියල්ල අපිට පෙන්නනවා. හරි එතන උත්තරය ඇවිල්ලා තියෙනවා S number, P number, QTY කියන උපලකි තුන ඇවිල්ලා අර 200ට අදාළ ටික විතරක් පෙන්නලා තියෙනවා. රිසල්ට් එක පැහැදිලිනේ? හරි. එතකොට මොකක්ද මේ කියලා තියෙන්නේ? QTY between 50 and 500. දැන් මට ඔයගොල්ලෝ කියන්න SQL වල between කියලා ඔපරේටර් එකක් තිබුණේ නැත්නම් මේ වැඩේ කරන්න පුළුවන්. අපිට අගේ පරාසය 50යි 500යි අතර දත්ත බලා ගන්න පුළුවන්. මං අහන්නේ between කියලා ඔපරේටර් එකක් තිබුණේ නැත්නම්. පුළුවන් කොහොමද? ඔව් කියන්නේ. කොහොමද ඒක කරන්නේ? කුඩා හෝ කුඩා හෝ මේ සමාන නැත්නම් කුඩා හෝ විශාල දෙපැත්තට දා පාවිච්චි කරලා right. ඔව් අපිට පුළුවන් පුතේ මෙහෙම කරන්න. අපි බලනවා ඔව් 50ට වඩා විශාලද කියලා බලන්න මේ අපිට කියන්න පුළුවන් මොකද්ද? QTY මොකද්ද? විශාලයි හෝ සමානයි 50. QTY විශාලයි හෝ සමානයි 50 කියලා කියන්නේ quantity එක 50ට සමාන හෝ විශාල කියන එකනේ. and මේක ඔපරේට් එකක්. and ආපහු අපි කියනවා QTY කුඩා හෝ සමානයි 500. පැහැදිලිද? එතන 50ට සමානයි හෝ විශාල 500ට කුඩා හෝ සමාන. එතකොට 50ට වැඩි 500ට අඩු ඒ අතර ටික කොට නැගෙනවා. එතකොට හොඳට මෙතන තේරුම් ගන්න මෙතනට එන්න ඕනේ මොකද්ද? and කියන එක. ඇයි? ඔකට ඔය ඇවිල්ලා හරියන්නේ නැහැ. මොකද මේ තර්ක දෙකම තෘප්ත විය යුතුයි. නේ? පහළ සීමාව ගන්න ඕනේ 50ට සමානව විශාල. ඉහළ සීමාව ගන්න ඕනේ. මොකද්ද? ඔව් මේකේ QTY කුඩා මේක විශාල. අනිත් පැත්තට එන්න ඕනේ. විශාලව සමාන 500. හරි? එතකොට ඒ සීමාව ගන්න ඕනේ විශාල කියන එක. හරි? ඔහොම කරන්නත් පුළුවන්. එහෙම කරනවා වෙනුවට අපිට තියෙන මොකද්ද? between කියලා ඔපරේට් එකක්. ඒ නිසා between කියලා දැම්මා. ඊගාට 50 and 500 කියලා දැම්මා. එච්චරයි. හරි? උපලේඛයේ නම ඉස්සරහින් දෙනවා. TY between 50 and 500. ඒ කියන්නේ අගේ පරාසයක් දෙක පිළිබඳ අගේ පරාසයක් ඇතුළ විමසීමට ලක් කරන්න පුළුවන් ඈ. ඒක මතක තියාගන්න. දැනට between නෑ. විතර කරන ක්‍රමය ඈ. හරි. ඊගාවට තියෙනවා in operator දෙවෙනි එකට එන්නේ. ඔයනා ඔයගොල්ලෝ දැන් මේ එක්සැම්පල් එකේ යටින් මේක ලියා ගන්න. මේ මෙහෙමත් පුළුවන්. between කියන ඔපරේටර් එක භාවිතා නොකර ඒ අර්ථයම ගන්න පුළුවන් මේකෙන්. මේක නම් සාමාන්‍යයි ඈ. ඒවා කොහොමත් ඔයගොල්ලෝ දැන් මේ වෙනකොට දැනගෙන ඉන්න ඕනේ දේවල්. ඒකට SQL පුළුවන් වෙන්න ඕනේ නැහැ. හරි? මොකද ඔය ඔපරේටර්ස් භාවිතය අපි Python වල කරලා තියෙනවා. හරිද? alright ඊගාවට දෙන්නේ මොකද්ද? in operator. right ලියන්න. දත්ත කිහිපයක් අතුරින් in operator එක ලියන්න දත්ත කිහිපයක් අතුරින්
අවම වශයෙන් දත්ත කිහිපයක් අවම වශයෙන් එක් දත්තයක් හෝ සහිත දත්ත කිහිපයක් අතුරින් අවම වශයෙන් එක් දත්තයක් හෝ සහිත එක් දත්තයක් හෝ සහිත උපලකියාන බලා ගැනීම සඳහා දත්ත කිහිපයක් අතුරින් අවම වශයෙන් එක් දත්තයක් හෝ සහිත උපලකියාන බලා ගැනීම සඳහා භාවිතා වේ. උපලකියාන බලා ගැනීම සඳහා භාවිතා වේ. හරි. උදාහරණ කියවන්න බලන්න. උපලකියාන බලා ගැනීම සඳහා භාවිතා වේ. උදාහරණ කියවන්න. මොකද ඒ කියන්නේ? select name from supplier. අහනකොට select name from supplier කියන්නේ මොකද? ඒ කියන්නේ මම ඉස්සෙල්ලාම කියන්නේ. තෝරලා දෙන්න කියලා කියනවා. name එක. ඒ කියන්නේ තෝරලා දෙන්න කියලා කියනවා supplier කියන වගුවෙන් name කියන උපලැකියට අයත් කියන අදහස. මොකද select එකෙන් පස්සේ තියෙන පුතේ name විතරයි. ඒතර select එකෙන් පස්සේ සඳහන් කර attribute names. ඒතර මේ උදාහරණේ තියෙන්නේ එක නමයි මොකක්ද? ප්‍රතිඵලයේ එන්නේ උපලැකි එකකට යටත්ව. ඒතර name කියන උපලැකි දත්ත අපිට පෙන්නනවා supply කියන වගුව විමසලා ඊගාට කියන පුතේ where city in. දැන් මෙතන ආවේ qty between. මේකේ තියෙන මොකද්ද? city in. උපලැකියේ නම city in කියලා වලහන් ඇතුලේ දීලා තියෙනම කොළඹ ගෝල් කියලා. එතකොට මොකද්ද මේකේ අර්ථය? මම දැන් ඔයාලට කිව්වා පැහැදිලිවම in කියන ඔපරේටර් එකෙන් කරන්නේ මොකද්ද? දත්ත කිහිපයක් අතුරින් අවම වශයෙන් එක් දත්තයක් හෝ කියන අදහස. දත්ත කිහිපයක් අතුරින් අවම වශයෙන් එක් දත්තයක් හෝ කියන අදහස් තමයි in කියන ඔපරේටර් එකෙන් දෙන්නේ. එහෙනම් දැන් මෙතන ඔයගලන්ට පේනවා එකක් තියෙනවා කොළඹෝ කියලා අනිත් එක තියෙනවා ගෝල් කියලා. එහෙනම් මට පැහැදිලි කරන්න මේ මොකද්ද? ඒක ටෙක්ස්ට් ටයිප් data හින්දා මම කොටේෂන් දාලා තියෙන්නේ. මට පැහැදිලි කරන්න. එහෙනම් මේ SQL ප්‍රකාශනයෙන් බලාපොරොත්තු වෙන්නේ මොන වගේ ප්‍රතිඵලයක්ද? ප්‍රකාශන ගොඩාක් වෙලාවට කියන්න පුරුදු වෙන්න පුතේ අග ඉඳලා. මොකද වෙන්නේ? city එක කොළඹ හෝ ගෝල් නේ. city එක කොළඹ හෝ ගාල්ල වන අයගේ නම් ඔච්චරයි. supplier කියන වගුව විමසලා city එක කොළඹ හෝ ගාල්ල. city එක කොළඹ හෝ ගාල්ල වන අයගේ නම පමණක් පෙන්වන්න කියලා කියනවා. නම පමණක් කියලා කියන්නේ ඇයි? select එකෙන් පස්සේ තියෙන්නේ name කියන උපලැකිය පමණක් නිසා. නේ? නමට අමතරව තවත් මොනවා හරි බලා ගන්න ඕන නම් මොකද කරන්න ඕන? name කියන උපලැකියෙන් පස්සේ ආයි කමාවක් දාලා තව උපලැකියක නම ඒ බලා ගන්න ඕනි දත්ත සහිත උපලැකියේ නම දෙන්න ඕනි. එහෙනම් මේක කියන්නේ මොකද්ද? supplier කියන වගුව විමසලා නේ? supplier කියන වගුව විමසලා city එක කොළඹ හෝ ගෝල් වන අයගේ නම් පෙන්වන්න. එච්චරයි. ඒතර එහෙම දෙන්නෙක් ඉන්නවා පෙරේරා සහ ජෝන්. ඇත්තද බලන්න? වගුව පෙන්නලා බලන්න. ඒ දෙන්නද? හරි. මේකම ලියන්න පුළුවන් තව ක්‍රමයක් කියන්න. මේ අර්ථය මෙන්න තව ක්‍රමයක් කියන්න. මේකේ අපි in කියන ඔපරේටර් එක දන්නේ නැත්නම් අපිට පුළුවන් මෙහෙම කරන්න. මේ වගේම අයියා. අපි ලියන්නේ කොහමද? city equal
හරි මොකද්ද කොළඹ ඊගාවට මෙතන එන ඔපරේටර් එක මොකද්ද ඕ city equal goal මේකමයි මේ තියෙන්නේ හරි එතන මේ කියන්නේ මොකද්ද city එක කොළඹ වන හෝ city එක goal වන හරි මොකද city එක කොළඹවත් goalවත් දෙකම වෙනයි ඉන්න බෑනේ පුතේ එක්කෙනෙකුට තියෙන එක city එකයි නේ එහෙනම් city එක කොළඹ වන අය හෝ city එක goal වන අයගේ නම පෙන්වන්න කිව්වහම මේක තමයි in operating එකෙන් ලියනවා නම් ක්‍රමය මේ සාමාන්‍ය ආකාරය දැන් මෙහෙම ලිව්වහම මේ උපල කියන නම දෙපාරක් පාවිච්චි කරන්න වෙනවා සමාන කියන ඔපරේටර් එකක් දෙපාරක් පාවිච්චි කරන්න වෙනවා හරි ඊගාවට මේ දත්ත නම් කොහොමද දෙපාර ලියන්න එපා දෙපාරක් නෙමෙයි දත්ත දෙකල කොහොමද ලියන්න එපා හරිද මෙතනදී ඔයගොල්ලෝ පටලවා ගන්න එපා පුතේ මම කියන්නේ ඒක යාන්ත්‍රික වෙන්න එපා කියලා කිව්වේ ඒකයි දැන් කාට හරි ඔලුවට ආවා නම් සිටි එක සමානයි කොළඹ කියලා ලියනකොට සමාන ලකුණු එකක්ද දාන්නේ දෙකක්ද දාන්නේ කියලා ප්‍රශ්නයක් එන්න පුළුවන් සමහර කෙනෙකුට ඒව ප්‍රශ්න කරගන්න එපා ඒ සමාන ලකුණු දෙකේ කතන්දරේ ඉන්නේ කොහෙදද ප්‍රෝග්‍රෑමින් වල මේ database management පැහැදිලිද ඒ ප්‍රෝග්‍රෑමින් වල තමයි සමාන ලකුණු දෙකෙන් සමානයි කියනවා සමාන ලකුණු එකෙන් ආදේශ කිරීම කියන එක කරනවා දැන් තේරෙනවද මේකේ එහෙම ප්‍රශ්නයක් නැහැ හරි right එතකොට ඔක තමයි ඒ කතන්දරය ඒකට අපි කියනවා in operator right ඊගාවට තියෙනවා like operator right ආගන්න දැන් නිකමට හිතන්නකෝ මෙහෙම දැන් බලා ගැනීමක් කරන්න ඕනි කියලා හිතන්න දැන් සිටි එක කොළඹ හෝ ගෝල් කියලානේ අපි කිව්වේ අපි හිතමු බලා ගැනීම අවශ්‍යයි මේකටම සාපේක්ෂව මම කියන්නම්කෝ ඔව් C අකුරෙන් පටන් ගන්න සිටි එකක් හෝ G අකුරෙන් පටන් ගන්න සිටි එකක් සහිත අයක කියලා කියන්න හිතන්න C අකුරෙන් පටන් ගන්න සිටි එකක් සහිත හෝ G අකුරෙන් පටන් ගන්න සිටි එකක් සහිත. ඒතර සම්පූර්ණ සිටි එකම අපි දන්නේ නැහැ. පැහැදිලිද? දැන් මේ වෙලාවේ පුතේ සම්පූර්ණ සිටි එකම අපි දන්නවා අපි පාවිච්චි කරලා තියෙනවනේ මොකද්ද? කෙලින්ම කියලා තිනවා සිටි එක කොළඹ නැත්තම් ගෝල් කියලා. නේද? මේකත් ඒකමනේ. දැන් අපිට කියන්න උවමනාව තියෙනවා කියලා හිතන්නකෝ. සිටි එක කොළඹ වෙන්නත් පුළුවන් නැත්තම් C අකුරෙන් පටන් ගන්න වෙන එකක් වෙන්නත් පුළුවන්. අපිට ඕනි C අකුරෙන් පටන් ගන්න සිටිස් වල සහ G අකුරෙන් පටන් ගන්න සිටිස් වල සප්ලයර්ස් ලගේ නම් විතරක්. දැන් කොහොමද අපි ඒක කරන්නේ? C අකුරෙන් පටන් ගන්න සහ G අකුරෙන් පටන් ගන්න. මම මේ විධානයේම පොඩ්ඩක් එහාට ගෙනිච්චා. කියන්න බලන්න. දැන් C අකුරෙන් පටන් ගන්න කියලා කියනකොට අපිට පුතේ මේ වගේම දෙන්න පුළුවන් නේ මෙහෙම. city equal කියලා quotation marks දාලා C දෙනවා. ඇයි මේ quotation marks දාන්නේ? ඈ? මොනවද? මං අහන්නේ ඒ බලන්න එපා. මට උත්තර දෙන්න. quotation marks දාන්නේ ඇයි? ඈ? කියන්න පුතේ. ඔව් දෙවෙනි එක. ඇයි quotation marks දාන්නේ? ඈ? නැහැ. මොනවද? තන්තුමේ දත්ත බොහොම හොඳයි. ඔව් quotation marks දාන එකෙන් අදහස් කරන්නේ මොනවද? string type data නැත්නම් තන්තුමේ දත්ත නැත්නම් text type data කියලා කියන්නේ. මේ ඒවා පොදු කාරණා ඈ. ඒවා Python වලද වෙන කොහෙද කියන එක අදාළ නැහැ. හරි? දැන් මම මෙතන දැම්මේ නැහැනේ quotation නැයි. මේක තන්තුමේ දත්තයක් නෙමෙයි 500 කියන්නේ අගයක් 50 කියන්නේ අගයක්. ඒකට quotations දැම්මේ නැහැනේ. මේකට quotations දාන්නේ ඇයි? මේවා තන්තුමේ නැත්නම් අක්ෂරමය දත්ත නිසා. දැන් පැහැදිලිද? හරි දැන් එහෙනම් සිටි එක කොළඹ හෝ වෙන එකක් වෙන්න පුළුවන් හැබැයි C අකුරෙන් පටන් ගන්න. එහෙනම් පුතේ දැන් අපිට මේ දත්තයට අදාළව දන්න එකම දේ මොකද්ද?
පටන් ගන්න පළවෙනි අකුර දන්නවා ඊටු ටික අපි නොදනි. ඊටු අකුරු එකක් තියනවද දෙකක් තියනවද පහක් තියනවද 10ක් තියනවද මොකුත් අපි දන්නේ නැහැ. එහෙනම් මොකක් හරි ක්‍රමයක් තියෙන්න ඕනේ නැද්ද? ඊටු අකුරු නියෝජනය නිරූපණය සඳහා තියෙන්න ඕනේ. අන්න ඒක තමයි ඔය තියෙන like operator එක. හරි බලන්න. like operator බලන්න එකේ තාර්කික විමසීමට ලක් කළ යුතු දත්තය ලියන්න. තාර්කික විමසීමට ලක් කළ යුතු දත්තය තාර්කික විමසීමට ලක් කළ යුතු දත්තය තාර්කික විමසීමට ලක් කළ යුතු දත්තය ඍජුව සඳහන් නොකර තාර්කික විමසීමට ලක් කළ යුතු දත්තය ඍජුව සඳහන් නොකර තාර්කික විමසීමට ලක් කළ යුතු දත්තය ඍජුව සඳහන් නොකර කමාව දාන්න ඒ වෙනුවට ඍජුව සඳහන් නොකර ඒ වෙනුවට එම දත්තය ඍජුව සඳහන් නොකර ඒ වෙනුවට එම දත්තය කුමන ආකාරයේ දත්තයක්ද යන්න එම දත්තය කුමන ආකාරයේ දත්තයක්ද යන්න එම දත්තය කුමන ආකාරයේ දත්තයක්ද යන්න දැක්වීම සඳහා එම දත්තය කුමන ආකාරයේ දත්තයක්ද යන්න දැක්වීම සඳහා මෙම ඔපරේටර් එක භාවිතා කරයි. කුමන ආකාරයේ දත්තයක්ද යන්න දැක්වීම සඳහා මෙම ඔපරේටර් එක භාවිතා කරයි. හරි එහෙනම් පුතේ මම පැහැදිලිව සිංහලෙන් වල නෝට් එක දුන්නා මොකද්ද? ඔව් බලන්න මේ විස්තරය ආයිත් හොඳට. තාර්කික විමසීමට ලක් කළ යුතු දත්තය ඍජුව සඳහන් නොකර. හරි ඒ කියන්නේ දැන් මෙතන කොලම්බු හරි ගෝල් හරි ඍජුව සඳහන් කරානේ අපි. එහෙම ඍජුව සඳහන් කරන්නේ නැතුව හරි ඔව් ඒ දත්තය කුමන ආකාරයේ දත්තයක්ද යන්න දක්වන්න අපිට අවශ්‍ය නම් අන්න ඒ වගේ වෙලාවට පාවිච්චි කරන ඔපරේටර් එකක් තමයි අපි like operator කියලා කියන්නේ. ඒකට උදාහරණයක් තමයි ඔයගොල්ලෝ මම කිව්වේ මොකද්ද? C අකුරෙන් පටන් ගන්න cities. අන්න ඒ වගේ අදහසක්. ඉතින් පුතේ C අකුරෙන් පටන් ගන්න cities කියලා කිව්වහම නේ ඒ city එක මොකද්ද කියලා කෙලින්ම කියන්න බෑනේ. පුළුවන්ද? එහෙම කියන්න බෑ. ඒක කොළඹ වෙන්නත් පුළුවන්. නේ වෙනත් මොකක් හරි city එකක් වෙන්නත් පුළුවන්. හරි? right. එතකොට භාවිතා කරන ඔපරේටර් එක තමයි මොකද්ද? like operator එක. එතකොට like operator එක භාවිතා කරනකොට ඒ ඔපරේටර් එකත් පුතේ අපිට පාවිච්චි කරන්න තියෙනවා විශේෂ අකුරු දෙකක්. හොඳට අහගන්න. අපිට පාවිච්චි කරන්න තියෙනවා විශේෂ අකුරු දෙකක්. ඒ අකුරු දෙක ගැන කතා කරන්න කලින් ඔයගලන්ගෙන් පොදු කාරණයක් පිළිබඳ විමසීමක් මම කළ යුතුයි. මෙහෙම හිතන්න. දැන් මම එක තැනකට ඔයගලන්ව ගෙනල්ලාන තියෙන්නේ මොකද්ද? අපිට 100 අකුරෙන් පටන් ගන්න නගර 100 අකුරෙන් පටන් ගන්න cities කියලා කිව්වහම එතකොට අපි ඒක කියන්න ඕනි කොහොමද? city equal කියලා දීලා මුල අකුර C කියලා sure නේ. මුල අකුර C කියලා sure. ඉතුරු අකුර අපි දන්නේ නැහැ. එහෙනම් ඉතුරු අකුරු නිරූපණය නියෝජනය සඳහා මොකද්ද කරන්න ඕනි? මොකක් හරි ක්‍රමයක් භාවිතා කරන්න ඕනි. මම මේ අහන්නේ SQL නෙවෙයි ICT වලට සාපේක්ෂව පොදු ආකාරය නැත්නම් පරිගණක භාවිතයට දාලා පොදු ආකාරය සාමාන්‍යයෙන් අපි කිසියම් දෙයක් නියෝජනය කිරීම සඳහා නැත්නම් කිසියම් දෙයක් නිරූපණය කිරීම සඳහා මොකක් හරි පොදු සංකේතයක් හෝ පොදු අවයවයක් පාවිච්චි කරනවා නම් ඒවට මොනවා කියලාද කියන්නේ? එහෙනම් භාවිතා කරන සංකේත පිළිබඳ අවබෝධයක් වුණාට තියෙනවා. පොදු දෙයක් නිරූපණය නියෝජනය සඳහා
නිශ්චිතව මෙන්න මේක කියලා කියන්නේ නැතුව නිශ්චිතව මෙන්න මේක කියලා කියන්නේ නැතුව ඔයගලන්ට අවයවයන් පොදුවේ නියෝජනයේ නිරූපණය සඳහා භාවිත කරන්න පුළුවන් මොකක් හරි ක්‍රමයක් පිළිබඳ අවබෝධයක් තියෙනවා. හා කියන්න පුතේ මොකද්ද සිම්බල් එක? ඈ ඔය ලයික් එකට එන්න එපා. ඔකේ කාරණේට එන්න එපා. මම අහන්නේ ওই කාරණේට එන්නේ නැතුව. ඔය කාරණේට එන්නේ නැතුව එහෙම අදහසක් නැද්ද? හා තේරුන්නේ නැහැ. නෑ විචල්යක් කියලා කියන්නේ පොදු නියෝජනයක් නෙමෙයි. විචල්යක් කියලා කියන්නේ තනි අවයවයක්. නේද? කිසියම් නමක් යටතේ තියෙන තනි අවයවයක් ඒක අනන්‍යයි. කිසියම් නමක් යටතේ තියෙන තනි අවයවයක් තමයි පුතේ විචල්යක් කියන්නේ. මම කතා කරන්නේ ඒක නෙමෙයි. මම කතා කරන්නේ පොදු නියෝජනයක් ගැන. ඔය වේරියබල් කියන උත්තරය අර කලින් දුන්නා. ඒ තමයි කියන කතරන්න යන්නේ නැහැ. කියන්න. ඕලෙලයිසිටි කතා මේ ඉගෙන ගත්ත කෙනෙක් මට කියන්න. දැන් මට කියන්නකෝ මෙහෙම. ඕගලන්ට අපි තුමු hard disk එක කියලා. Windows පාවිච්චි කරනවා කියලා හිතන්නකෝ. Windows system එක ඇතුලේ DOS ගන්නෙ නෑ මම මේක ඔයගලන්ට ආධුනික නිසා. Windows system එක ඇතුලේ අපි හිතමු ඕගලන්ට D එකට ගිහිල්ලා D drive එකට ගිහිල්ලා මේ my computer හරහා එතෙන්ට යන්න පුළුවන් නේ නැත්නම් වෙන ක්‍රමයකට යන්න පුළුවන්. D drive එකට ගිහිල්ලා ඔයගලන්ට බලා ගන්න ඕනි JPG කියන extension එක සහිත සියලු files. කොහොමද ඔයගොල්ලෝ search කරන්නේ? ඈ මොකද .jpg right. ඔන්න ඔක තමයි පුතේ කේස් එක. .jpg. එතන පුතේ මේ ඔයගොල්ලෝ දුන්නේ මොකද්ද? ඈ ඇහෙන්නේ නැහැ. file extension එක බොහොම හොඳයි. එතන මෙතන දීලා නැහැ මොකද්ද? දීලා නැහැ මොකද්ද? file name එක. ඒක දෙන්න ඕනේ නැද්ද? ඈ ඕනේ නැහැ Windows වල අලුත් versions වල. ඕනක තමයි පුතේ පහසුව වැඩි වෙනකොට වෙන කෙලවීම. ඒ කියන්නේ අපි දන්නේ නැහැ. මේ Windows වල ඉස්සර ඕක වැඩ කරේ නැහැ. නමුත් දැන් වැඩ කරනවා. ඇයි? සිස්ටම් එකෙන් අදාළ ටික කරනවා. ඒතර Windows සිස්ටම් එක දියුණුව. එතකොට යූසර් කරන්න තියෙන කාර්යය අඩු වෙලා. හැබැයි ඕගොල්ලෝ කරන්න පුතේ විෂයක් ඉගෙන ගන්න එක. ඒතර මේක ලේසියෙන් පාවිච්චි කරන්න ඕන එක්කනට මෙහෙම දීලා පාවිච්චි කරන්න තිබීම අවාසියක් නෙමෙයි වාසියක්. හැබැයි ඉගෙන ගන්න කෙනාට මේක අවාසියක්. එහෙනම් මට කියන්න දැන් මෙතන අපි දීලා නැහැ මොකද්ද? ෆයිල් නේම් එක නියෝජනය කරන නිරූපණය කරන මොකද්ද අපි දෙන සංකේත? ඔව් කෝකටත් අයිලි වගේ පුතේ ගොඩක් software වල all කියන එක කියන්න පාවිච්චි කරන සංකේතය තමයි මොකද්ද? asterisk mark එක. ඒක asterisk.jpg කියලා කියන්නේ ඕනෑම ෆයිල් නේම් එකක් කියන්නේ. ෆයිල් නේම් එක ඕනි එකක්. හැබැයි එක්ස්ටෙන්ෂන් එක මොකද්ද? jpg. දැන් තේරෙනවද කියන්නේ? right. දැන් එතකොට මට කියන්න දැන් මේ වගේ තැනකදී හරි මෙන්න මේ වගේ නියෝජනයක් කරන සංකේතයකට මොකක් කියලාද කියන්නේ? අර සිම්බල් එකක් කියලා කිව්වහම මම කිව්වේ සිම්බල් එක මොකක්ද කියලා ඇහුවේ ඒකයි. නේ සිම්බල් එක මොකක්ද කියලා අහුවේ ඔයාව උත්තරය තුල ඉස්සරහට ගෙනියන්න. ඔයා හැබැයි ඒක වෙනස් කළා අපෝ වේරියබල් කියලා කැලලක් ගත්තා. වෙන පාරක ගියා කරන්න දෙයක් නැහැ. මම ඒ පාර ගෙනියන්න හැදුවේ. නේ අමාරු දාන්න නෙමෙයි හැදුවේ. ඒ පාරම ගෙනියන්න ඔයා වෙහින් අමාරු වැටුණා. කරන්න දෙයක් නැහැ. හරි. මේ පැහැදිලිද? ඒ කියන්නේ සිම්බල් එක කියන උත්තරය දුන්න හැටිය මම මොකද්ද සිම්බල් එක කියලා ඇහුවේ ඒකයි. ඒ කියන්නේ මොකද්ද? ඒ උත්තරේ වළංගු නිසා. තේරෙනවද? එතකොට පුතේ මේ වගේ සංකේතයකට මොකක් කියලාද කියන්නේ? ඔව් wild card characters. wild card characters කියලා කියන මොනවද? පොදු නියෝජනයක් නිරූපණයක් කරන අකුරු කියන එක. එහෙනම් මෙතනදිත් පුතේ ඔය වගේ දෙයක් අහු වෙනවා අපිටයි. ඔයාලට පේනවද දැන් මෙතන කතරන්න එපා. C අකුරෙන් පටන් ගන්න cities කිව්වහම පළවෙනි අකුර C කියන එක පැහැදිලි. නමුත් ඊතුරු අකුරු පැහැදිලි නෑනේ. එහෙනම් ඊතුරු අකුරු නිරූපණය කරන්න නියෝජනය කරන්න කුමන හෝ සංකේතයක් හෝ සංකේත පාවිච්චි කළ යුතුයි. මම අර පෙන්වුවේ පොදු තත්ත්වයක්. ඒක පුතේ පොදු වෙන්නේ කොහෙටද? මෙහෙයුම් පද්ධතියට සමහර software වලටත් ඒක බලපානවා. හරි? දැන් බලන්නකෝ අපි සියලුම උපලක නියෝජනය කරන්න asterisk mark එක පාවිච්චි කරේ නැද්ද? පාවිච්චි කරන්නේ. අන්න ඒ වගේ සමහර software වලට ඒක බලපානවා. හැබැයි මෙතනදී පාවිච්චි කරන සංකේත ඊට වඩා වෙනස්. මොකද මේ සංකේත දෙක? ඔව් ලියා ගන්න මෙහෙම. අලුත් පේලියකට එන්න මෙහිදී අලුත් පේලියකට ලියන්න මෙහිදී
මෙහෙම ලියන්න. මෙහිදී අන්ඩර්ස්කෝර් මාක් එක මේ තියෙන්නේ. මෙහිදී කියලා කොටේෂන් මාක්ස් ඇතුලේ මෙයා සහ percentage mark එක. යන සංකේත භාවිතා කරයි. මෙහිදී අන්ඩර්ස්කෝර් මාක් එක සහ අද percentage mark එක යන සංකේත භාවිතා කරයි. දැන් ඔයගොල්ලෝ එනම් හරියටම දැනගන්න ඕනේ මොකද්ද? ඔව් කිසියම් විමසීමක් කරන අවස්ථාවකදී මෙතෙන්ට මෙහෙම අන්ඩර්ස්කෝර් මාක් එක පාවිච්චි කරලා පුතේ මේක කොටේෂන් ක්ලෝස් කරලා අපි විමසීම කරා නම් හෝ මෙතෙන්ට මේ කියන percentage mark එක භාවිතා කරලා විමසීම කරා නම් හෝ ඒකෙන් එන අර්ථය. ඒක දැනගත යුතුයි. හරි? ඒ නිසා ඒක ලියා ගන්න මෙහෙම වෙනම රූල් කීයක් ඉතුරුලා තියෙනවද? ඈ? රූල් දෙකයි තියෙන්නේ. ඔය ඉතින් ලිව්වද? එච්චර ලිව්වේ නෑනේ. මේ තියෙන රූල් කීපයක් තමයි. කීයද තමයි? ඈ? රූල් දෙකයි තියෙන්නේ. මම මේ දෙකට ඉඩ තියලා තියෙනවා. ඒ දෙකේ ඔයගොල්ලෝ ලිව්වා නේද? ඒ ලිව්වේ මම කිව්වේ නෑ ලියන්න කියලා. බලව ටියුට් එක ලස්සනට හදලා මම ස්ථාන දෙකට මේ ඒ අවයවයන් දෙක ගැන ලියන්න ස්ථාන දෙක වෙන් කරලා තියෙනවා. ඇයි ඒ ස්ථාන දෙක ඔයගොල්ලෝ ලිව්වේ අර ටික? ඈ? ඔව් කිව්ව ටික විස්තරය දිග වැඩිද? ඔය මට කියන්න ඕන ලියන්න ඉඩ නෑ සර් කියලා. එහෙම කිව්වේ නෑ. ඈ? ඔව් ඔයාලා දන්නේ නැහැ කියන්න බෑ. දැන් ඉතින් දැන් නෝට් එක පාවිච්චි කරන් යනකොට ඔයාලට තේරෙන්න එපා මෙහෙමයි මේ කරන්න කියලා. ඔය ඊට තියලා තියෙන ගානට. ඔව් දැන් එනං කැමති තැනක ලියා ගන්න. නේ. මම ඔව් රූල් දෙක ඉඩ තියලා තියෙන්නේ මේ දෙන්න ගැන ලියා ගන්න තමයි. මෙයා ගැනයි මෙයා ගැනයි. පැහැදිලිද? දැන් එක්කෙනෙක් ගැන විතරක් ලියන්නද ඉඩ තියෙන්නේ? ඔය යටින් හරි ගාව එක්කෙනා ගැන ලියා ගන්න වෙන මොනව කරන්නද නේද? ඔව් ලිවර් එක කපන්න එපා. ලිවර් ටික අවශ්‍යයි ඈ. හරි රයිට්. ඔව් අපි ඉස්සෙල්ලාම ලියාගමු අන්ඩර්ස්කෝර් මාක් එක ගැන. මෙහෙම ලියන්න. ඔව් ආපහු මෙයාව දාගන්නකො. මෙහෙම. මෙයාව දාගන්න. දාගෙන ලියන්න මගින් ඒ කියන්නේ මේ සංකේතය මගින් කියන අදහස ඈ. මගින් එක් අවස්ථාවක එක් අකුරක් පමණක් එක් අවස්ථාවක එක් අකුරක් පමණක් අනිවාර්යයෙන්ම එක් අවස්ථාවක එක් අකුරක් පමණක් අනිවාර්යයෙන්ම නියෝජනය කරයි. එක් අවස්ථාවක එක් අකුරක් පමණක් අනිවාර්යෙන්ම නියෝජනය කරයි. ඒක අර වගේ උදාහරණ වලින් පැහැදිලි කරගන්න පුළුවන්. ඊට කලින් ඔය නම් මෙහෙම බලන්න. අපි හිතමු පුතේ මෙහෙම. මෙතන දුන්නා නම් මෙන්න මෙහෙම. ඔගේ තේරුම මොකද්ද? මේකේ අර්ථය මට කියන්න. ඈ? මොකද? ඇහෙන්නේ. ඔයගේ තේරුම මං අහන්නේ. ඔව් 100 අකුරට පස්සේ එක අකුරයි තියෙන්නේ කියන එක තමයි. ඒ කියන්නේ මොකද්ද? ඔව් 100 අකුර මුල අකුර වන යන්න 100 ආගන්න 100 අකුර මුල අකුර වන අකුරු දෙකේ සිටිස්. අකුරු දෙකේ නගර. එහෙම වරක් මේ ලංකාවේ තියෙනවද නැද්ද කියන එක වෙනම කතන්දරයක්. හැබැයි ඒකේ තේරෙන්නේ ඒකයි. හරි? මුල අකුර 100 අකුර වන අකුරු දෙකේ සිටිස් කියන එක. එතන මේකෙන් නිරූපණය නියෝජනය වෙනවද? ආගන්න ඔව් මුල අකුර 100 අකුර වන අකුරු එකේ සිටිස් ඈ කියන්නේ ඔව්
මාස්ක් එක ගලවලා කිඹුම් ගන්න අවසරේ නෑ. පැහැදිලිද? ඔය ළඟ ඉන්න එක්කෙනා විරුද්ධ වෙන්න ඒකට. නේ. දැන් කිඹුමක් යනවා නම් නේද? ඔව් මාස්ක් එක ගලවලා කිඹුම වල හරියන්නේ නෑනේ. ඈ? එතකොට නිකන් වෙන හේතුවක් නිසා මාස්ක් එක දාලා වගේ නිකන් අදහස් එන්නේ. කියන්න. මං අහන්නේ මේකෙන් අර්ථය එනවද අහගන්න. මුල අකුර සී අකුර වන අකුරු එකේ සිටිස් කියන අර්ථය එනවද? කියන්න. මුල අකුර සී අකුර වන අකුරු එකේ සිටිස් කියන අර්ථය එනවද? නෑ. ඇයි ඒ? ඇයි එහෙම ඒ අර්ථය එන්නේ නැත්තේ? මොකද? ඒ අර්ථය එන්නේ නැත්තේ ඇයි කියලා මට කියන්න. ඔව් මෙතන මම නෝට් එකේ ඉතා පැහැදිලිව ගන්න දුන්නා මොකද්ද? ඔව් අන්ඩර්ස්කෝර් සංකේතය එක වතාවක් භාවිතා කරලා තියෙනවා නම් ඒකෙන් අනිවාර්යයෙන්ම අකුරක් නියෝජනය කරනවා කියලා. එහෙනම් එතන අකුරක් නැති වෙන්න බෑ තියෙන්නම ඕනේ. එහෙනම් මේකේ අර්ථය මොකද්ද? මුල අකුර සී අකුර වන අකුරු දෙකේ නගර කියන අදහස. අන්ඩර්ස්කෝර් මාක් 5ක් දැම්මොත් මොකද වෙන්නේ? මුල අකුර සී අකුර වන අකුරු 6 නගර. අන්ඩර්ස්කෝර් 9ක් දැම්මොත් මුල අකුර සී අකුර වන අකුරු 10 නගර. පැහැදිලිද? ඔය අර්ථය තමයි එන්නේ. හරි ඒක නම්‍යශීලීද? ඒක නම්‍යශීලීද නැද්ද? දැන් නම්‍යශීලීද කියක තේරෙන්නේ නැද්ද දන්නේ නැහැ නේද? ෆ්ලෙක්සිබල්ද නැද්ද? නෑ. ඇයි ඒ? ඒක රෆ් වැඩි ඇයි? ඇයි අන්ඩර්ස්කෝර් මාක් දාන ප්‍රමාණයට සාපේක්ෂව පුතේ අනිවාර්යෙන් අකුරක් තියෙන්න ඕනිනේ. ඒ හින්දා ඒක එච්චරම නම්‍යශීලී නෑ. ඒක ටිකක් රළු වැඩි. ඇයි ඒතර පහක් අපි පාවිච්චි කරොත් එහෙම මේ සංකේත මේ වගේ සංකේත පහක් පාවිච්චි කරොත් එකෙන් අදහස් වෙන්නේ මොකද්ද? මුල අකුර සී අකුර වන අකුරු 6 සිටිස්. ඒතර මුල අකුර සී අකුර වන අකුරු 5 සිටි එකක් තිබ්බොත් ඒක අහුවෙන්නේ නැහැ. මුල අකුර සී අකුර වන අකුරු 3 සිටි එකක් තිබ්බොත් ඒත් අහුවෙන්නේ නැහැ. ඇයි? අකුරු 5 කියන අර්ථය වෙනවනේ. පැහැදිලිද? මේක ඉතාල වැදගත් නෝටද? අර ෆෝන් නම්බර්ස්, account numbers වගේ දේවල් එම හොයනකොට අනිවාර්යෙන් නිශ්චිතයිනේ. නේ? දැන් ෆෝන් නම්බරයක් නම් අකුරු ඒ කියන්නේ ටෙක්ස්ට් ටයිප් data නම් 10යි, ඉලක්කම් 10යි. account number එකක් නම් ප්‍රමාණයක් තියෙනවා. ගිණුම් අංකයක් මොකද්ද? විභාග අංකයක් නම් ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේ දෙයකදී මේක හරි වැදගත්. හැබැයි නගරයක් වගේ දෙයක් හොයනකොට එච්චර වැදගත් වෙන්නේ නැහැ. මොකද හේතුව? මුල අකුර සී අකුර වෙන නගර තියෙන්න පුළුවන් එක එක අකුරු සංඛ්‍යාවක් සහිත. රයිට් ඇති. ඊගාවක ලියා ගන්න. ඔව්. ඊගාවක ලියා ගන්න මේ සංකේත දාලා. බා නෝට් එක ලස්සනට හදලා තිබුණා. ඔයගොල්ලෝ ඒක වැඩි ගෑවා. ඒක ඔයගොල්ලෝ මට කියන්න එපා සර් දැන් ලියන්න තියෙන වෙන තැනක කියලා කියන්න එපා. කිව්වේ නෑනේ. ඔය දැන් මෙයාගේ නෝට් එක මම බලාගෙන ගියා. එහෙම අවුලක් නෑ වගේ තිබුණා. ඔව් මෙයාට අවුලක් නැත්නම් පුතේ අවුලක් කොහොමත් නෑ අයියේ. ඔව් මම දැන් මේ වෙනකොට අධ්‍යයනය කරලා තියෙන විදිය අනුව මේ සාමාන්‍ය මම ටියුට් එකේ තියෙන ඉඩ මෙයාට මදි. එහෙමනේ? එහෙම නේද? ඔව් මම ඒක දැකලා තියෙනවා. එහෙනම් ඔයාලට ප්‍රමාණවත් පුතේ කොහොමත් ප්‍රමාණවත්. පැහැදිලිද? එහෙම තමයි මම හිතාගෙන හිටියේ. වැඩි අවුල් ඒ වුණාට. හරි. ලියන්න. ලියන්න. ඔව් මේක ලියන්න මේ සංකේත දාලා මගින් ලියන්න. මේක දාලා ලියන්න මගින් අවස්ථානුකූලව ඕනෑම අකුරු සංඛ්‍යාවක් නියෝජනය කරයි. ඒක ඊටම නම්‍යශීලී ඈ. ඕනෑම අකුරු සංඛ්‍යාවක් නියෝජනය කරයි. හරි. දැන් එහෙනම් බලාගන්න. ආගන්න.
ආගන්න මෙහෙම පාවිච්චි කරා නම් මොකද වෙන්නේ? කියන්නේ ආගන්න CT equal කියලා මෙහෙම පාවිච්චි කරොත් මේකේ තේරුම මොකද්ද? ඔව් මුල අකුර C අකුර වන ඕනෑම අකුරු සංඛ්‍යාවක් සහිත නගර කියන අදහස. ඒ CT එකේ මේ නම අනුව අකුරු තුනක් එකක් තියෙන්නත් පුළුවන්. එකක් තියෙන්නත් පුළුවන් ඈ. ඒ කියන්නේ මේකෙන් කිසිම අකුරක් නියෝජනය නොවෙන්නත් පුළුවන්. ඕනෑම ගානක් නියෝජනය කරන්නත් පුළුවන්. ඕනෑම ගානක් වහම පුතේ බිඳුවයි තියෙන්නේ. ඒතර අකුරු 1 නගර, අකුරු 2 නගර, 3 නගර, 4 නගර දිගටම එනවා. ඒ කියන්නේ ඕනෑම නගරයක් මුල අකුර C අකුර වෙන්න ඕනේ. ඒක ඊටාම නම්ශීලී ඈ. හරි දැන් එන්න අර වගුවට. බලන්න ඔය වගුව තේරුම් ගන්න පුළුවන්ද කියලා. මෙතන තියෙනවා මැච් වැලියු එක. මෙතන තියෙනවා පැටර්න් එක. මෙතන තියෙනවා රිසල්ට් එක. හරි? රයිට්. ආගන්න කතා නතන්න. මෙතන තියෙනවා මැච් වැලියු එක ABC කියලා. ඔව් මෙතන දාලා තියෙනවා මොකද්ද? _ B_ කියලා. දැන් මට කියන්න හරි මේ පැටර්න් එකට සාපේක්ෂව මේ වැලියු එකේ තියෙන තත්ත්වය නැත්නම් දත්තයේ තියෙන ස්වභාවය මැච් වෙනවද? මැච් වැලියු කියලා දාලා තින්නේ ඒකයි. මැච් වෙනවද? ඔව්. මේකෙන් කියන්නේ මොකද්ද? ඔව් මැද අකුර B අකුර වන අකුරු තුනේ ඔව් කොහෙද නගර කියලා තියෙන්නේ? කොහෙද නගර කියලා තියෙන්නේ? ඔව් කැමැත්තක් ඒක කැමති විදිහට හිතා ගන්න. ඒක නගරයක් කියලා හිතුව වරදක් නැහැ. හැබැයි එහෙම එකක් නැහැ. ඔව්. ඒකනේ මම කියන්න නේද නැත්තේ. නේ? මේ මුල අකුර මැද අකුර B අකුර වන අකුරු තුනේ ඔව් දත්ත කියන අදහස. එතන පුතේ මේක එහෙම නෙමෙයි. බලන්න ABC කියන දත්තේ මැද අකුර B දෙපැත්තේ අකුරු දෙකක් තියෙනවා අකුරු තුනයි. එහෙනම් මේ පැටර්න් එක මේ ඩේටා එකට මැච් වෙනවා. ඒ නිසා තමයි උත්තරය ඇවිල්ලා තියෙන්නේ මොකද්ද? true කියලා. අපි දන්නවා තර්කානුකූල විමසීමකදී තර්කයේ සත්‍ය නම් උතන ගොඩනගෙන ප්‍රතිඵලය මොකද්ද? true කියන එක. ඒක අපි Python වල හොඳට කතා කරලා තියෙනවා. කිසියම් මොහොතක තර්කයක් භාවිතා කරපුවාම ඒ තර්කයේ සත්‍ය නම් ගොඩනගෙනවා true කියන ප්‍රතිඵලය, අසත්‍ය නම් ගොඩනගෙනවා false කියන ප්‍රතිඵලය. ඊගාට දෙවෙනි ගන්න. මෙතන තියෙනවා match value එක AB. ඊගාට pattern එක තියෙන පුතේ මේකමයි. match වෙනවද? නෑ. මොකද AB කියලා කියන්නේ අකුරු දෙකේ වචනයක්. හැබැයි මෙතන නිරූපණය කරන්නේ අකුරු තුනේ වචනයක් කියන එක. එතකොට මේකට මේ pattern එකට මේ data එක match වෙන්නේ නෑ. එහෙනම් මෙතන එනවා false කියලා. හරිද? ඒ කියන්නේ result එක false වෙනවා. හරි? ඊගාවට තියෙනවා කුසුකුසුව නවත්තන්න. මෙතන ABC ඊගාට මෙතන තියෙනවා percentage B%. මැච් වෙනවද? ඔව් ඇයි ඒ? ඔව් මේකේ පුතේ කියන්න එපා මැද අකුර කියලා කියන්න එපා ඇයි ඒ? එහෙම එකක් මේකේ නැහැ. මොකද මේ percentage mark එකෙන් ඕනෑම අකුරු සංඛ්‍යාවක් නියෝජනය කරන්න පුළුවන්. හරි? මේකෙනුත් ඕනෑම අකුරු සංඛ්‍යාවක් නියෝජනය කරන්න පුළුවන්. ඒ කියන්නේ මොකද්ද? ඔව් අකුරු කීයක් තියෙනවද කියලා අපි දන්නේ නැහැ. ඒ අකුරු ටික අතරේ B අකුරකුත් තියෙනවා. ඔච්චරයි කියන්න තියෙන්නේ. මැද කියලා කියන්න බෑ. ඕගොල්ලෝ හිතන්නකෝ පුතේ මේ percentage එකෙන් මේ මොහොතේ අකුරු 10ක් නියෝජනය කරා කියලා. පැහැදිලිද? මෙතනින් නියෝජනය කරා කියලා හිතන්නකෝ එක අකුරක්. නේ? එතකොට මේක තියෙන්නේ 11 වෙනි අකුර විදිහට. ඒ අකුරු 10ක් ඉස්සරහා තියෙනවා. මෙයා 11 ඊගාවට එක අකුරක් කියන්නේ අකුරු 12යි. එතකොට අපිට මැද අකුර කියලා කියන්න පුළුවන්ද? එහෙම කියන්න බෑ. හැබැයි අපි දන්නවා මොකද්ද? මේ දත්තය තුළ B අකුර තියෙනවා. එහෙනම් අපිට කියන්න තියෙන්නේ මොකද්ද? B අකුර ඇතුළත් දත්ත ඔච්චරයි. B අකුර ඇතුළත් දත්ත. එච්චරයි වෙන මොකුත් නැහැ. ඒත් මේකේ පුතේ B තියෙනවනේ. එහෙනම් මේකට අරක මැච් වෙනවද නැද්ද? මේ පැටර්න් එකට මේ වැලියු එක මැච් වෙනවද නැද්ද? මැච් වෙනවා. මොකද හේතුව B අකුර ඇතුළත් දත්ත මේ තියෙන B අකුර. දැන් මම මෙහෙම හැවුවොත් ඔයගොල්ලන්ගේ. මේකේ මෙහෙම තිබුණා නම් මෙතන මේ විදිහට තියෙද්දි මේ වගේ පැටර්න් එකක් පාවිච්චි කරනවා මේ පැටර්න් එකට මේක මැච් වෙනවද? ඔව්. ඇයි?
මේකෙන් කියන්නේ B අකුර ඇතුළත් දත්ත මේ තියෙන B අකුර. හරි එහෙනම් මේක මෙහෙම තිබුණා නම් මොකද කියන්නේ? ඔව් ඒත් අවුලක් නැහැ. B අකුර ඇත්තත්. B අකුර තියෙනවා එච්චරයි. දැන් තේරෙනවද? අන්නේ තරම් නම්‍යශීලී මේක. දැන් රටාව තේරෙනවද? ඊටු පැටර්න් ටික බලන්න මොනවා හරි ප්‍රශ්න තියෙනවා මම අහන්න. හරි. දැන් එහෙනම් අපි යමු. ඒකේ අභ්‍යාසයට. මොකක්ද අභ්‍යාසය කියන්නේ? select all. ආගන්න උතර. select all. ඒ කියන්නේ මොකද්ද? තෝරලා දෙන්න කියලා කියනවා සියලුම උපලැකි කාගේද? from supplier. supplier කියන වගුවෙන් මොන කොන්දේසියට යටත්ද? where city like C percentage. ඒ කියන්නේ මොකද්ද? මුලාකුර 100 අකුර වන cities සහිත මුලාකුර 100 අකුර වන cities සහිත කියන්නේ මුලාකුර 100 අකුර වන cities සහිත දත්ත ටික පෙන්වන්න කියනවා මොකෙන්ද? නැත්තම් උපලැකි ටික පෙන්වන්න කියනවා අපිට සප්ලයර් වගුවේ. එතන උපලැකි කීයක් අපිට පෙන්වනවද? උපලැකි කීයක් පෙන්වනවද? උපලැකි එක දැන් සප්ලයර් වගේ උපලැකි කීයක් තියෙනවද? ඒ ටික ගමුටක් ගාලා. සප්ලයර් වගේ උපලැකි තියෙනවා කීයද? 3ක්. හරි බලන්න. ඔය තියෙන්නේ වගු තුනනේ. ආගන්න මේකේ දීලා තියෙන්නේ මොකද්ද? ආගන්න. right මේක කියන්නේ පුතේ where city like C percentage කියලානේ කියන්නේ. එතකොට supplier කියන වගුව විමසලා city එකේ මුලාකුර 100 අකුර වන cities. ආගන්න මුලාකුර city මේ 100 අකුර වන cities තියෙන පුතේ එකයිනේ. ඒක මොකද්ද? කොළඹ විතරයි මේකේ තියෙන්නේ. මොකද මේකේ කොළඹ ගෝල් මාතර කියන cities තුන විතරයිනේ මේකේ තියෙන්නේ. එතන මුලාකුර 100 අකුර වන cities තියෙන්නේ එකයි. එහෙනම් match value එක වෙන්නේ මේකනේ. එහෙනම් මං අහන්නේ අපිට උත්තරේට එන්නේ මේ විදිහට city කියලා මෙතන කොළඹ කියලා විතරද? නැත්නම් තව උත්තරයක් එනවද?
මං අහන්නේ ප්‍රතිඵලය ගැන. දැන් ඔයාලන්ට මේ SQL විධාන පාවිච්චි කරලා මේ අදහස් තියෙන්න එපා. මට ගන්න select එකෙන් පස්සේ මොකද්ද තියෙන්නේ? all select all. select all කියන එක තියෙනවා නම් අනිවාර්යයෙන්ම සියලුම උපලකි පෙන්වන්න ඕනේ. හරි? එතකොට පෙන්වනවා මොකද්ද? ඔව් supplier වගේ මෙතන එනවා SNO. මෙතන එනවා name. මේ උපලකේ තුනටම අයත් දත්ත පෙන්වනවා city එක කොළඹ වුණ. එතකොට මෙතන name එක මොකද්ද? පෙරේරා. හරි? S number එක S1. ඔන්න ප්‍රතිඵලය. හරි? ඒ කියන්නේ මේ උපලකේ තුනටම අයත් දත්ත පෙන්නනවා city එක කොළඹ වුණ. හරි? මොකද එතන දීලා තියෙන්නේ නේ select කියලා city කියලා නෙමෙයි දීලා තියෙන්නේ. select city කියලා විතරක් ගියා නම් මොකද වෙන්නේ? මේක විතරයි පෙන්වන්නේ. එහෙනම් හොඳට තේරුම් ගන්න පුතේ where එකෙන් කරන්නේ මොකද්ද? where එකෙන් කරන්නේ පෙන්නන කියන්නේ. ඔව් දත්තවල ස්වභාවය මොකක්ද එක කියන එක මිසක් දත්ත ප්‍රමාණය නෙවෙයි. යා නැත්නම් උපලකේ ප්‍රමාණය where එකෙන් සීමා කරන්න බෑ. උපලකේ ප්‍රමාණය සීමා කරන්න ඕනේ select එකෙන්. ඒ select එකෙන් පස්සේනේ පුතේ උපලකි දෙන්නේ. මෙතන උපලකි දෙන්නේ මේ. මෙතන දීලා තියෙන්නේ all නම් අනිවාර්යෙන් මුළු වගුවම නියෝජනය වෙනවා. ඇයි? සියලුම උපලකි කියන අර්ථය එනවා. ඒක මාක් කරගන්න රිසල්ට් එක. ටියුට් එකේ රිසල්ට් එකට දැන් වෙන් කරලා තියෙනව නේද? ඒ රිසල්ට් එකේ වගුවක් විදිහට ඔක මාක් කරගන්න. ඔය තියෙන්නේ ඒ ඔපරේටර් එක. හරිද? right ඊගාකට එන්න. ශබ්ද වැඩි ඈ. ශබ්ද වැඩි. පොඩි බුරලක් දුන්නා. ඔව් පොඩි අවුලක් තියෙනවා. හරි. alright. ඊගාවට තියෙන අර ගිස්මානේ මෙයා අවසානයේ අහ ප්‍රශ්නේ is null operator. is null කියන operator එකෙන් මොනවද කරන්නේ? all null data බලා ගන්න එක ලියන්න. ලියන්න කිසියම් උපලකයකට අදාළව කිසියම් උපලකයකට අදාළව කිසියම් උපලකයකට අදාළව දත්ත ඇතුළත් වී නොමැති අවස්ථා. කිසියම් උපලකයකට අදාළව දත්ත ඇතුළත් වී නොමැති අවස්ථා. ඒ අවස්ථා මොනවද? එනම් null අවස්ථා null null. දත්ත ඇතුළත් වී නොමැති අවස්ථා එනම් null අවස්ථා. නියෝජනය null අවස්ථා නියෝජනය මෙමගින් සිදු කරයි. නියෝජනය මෙමගින් සිදු කරයි. ඒකේ මම ඉතා පැහැදිලිව ගන්න දීලා තියෙනවා බලා ගන්න. The following syntax is illegal in SQL. හරි ඒ කියන්නේ මේ පහත සඳහන් syntax එක භාවිතය SQL වල වැරදිලු. right හොඳට අහගන්න පුතේ.
දැන් SP වගුව විමසපුවාම ඔයගලන්ට පේනවා SP වගුවේ QTY එක null වෙන අවස්ථාවක් තියෙනවනේ. මේ තියෙන්නේ. ඒ කියන්නේ දත්ත ඇතුළත් වෙලා නැහැ කියන එකට null කියලා කියන්නේ. දත්ත නැහැ කියන එක. නේ උදාහරණයක් ගත්තොත් එමේ SP වගුවේ තියෙන්නේ නේ supplier parts කියන එක. ඒ කියන්නේ මේ වගු දෙකේ සංකලනයක් මේ වගුවේ තියෙනවා. එතකොට පළවෙනි උපලැකියානේ S number එක S1 P number එක P1. හැබැයි ප්‍රමාණය දන්නේ නැහැ කියලා හිතන්නකෝ. තාම මේ ප්‍රමාණය පිළිබඳ හරි දැනුවත්භාවයක් නැහැ. එහෙනම් නේ එතනින් වගුවට දත් ඇතුළත් කරන එක නවත්තන්නේ නැහැ. ඒක හිස්ස තියලා ඊටු ටිකට යනවා. ඒතර හිස්ස තියෙන තාක්කල් ඒකට කියන්නේ මොකක් කියලාද? null කියලා. හොඳට තේරුම් ගන්න. null කියන්නේ data එකක් නෙමෙයි ඈ. null කියන්නේ නියෝජනයක් නිරූපණයක් මොන අවස්ථාවද? දත්ත නැහැ කියන අවස්ථාව. හිස් කියන අවස්ථාව. එතකොට මේ දේ විමසීමේදී අපිට අවසරයක් තියනවද මෙහෙම කරන්න? QTY equal null කියලා කියන්නේ. මෙහෙම හෝ කොටේෂන් සහිතව හෝ කියන්න පුළුවන්. එහෙම කියන්න බෑ. ඇයි ඒ? එහෙම කියන්න බැරි වෙන්න හේතුව තමයි මෙතන මේ කරන්නේ මතු පිට නිරූපණයක් මිසක් මෙතන null කියලා එකක් නැහැ. නැහැ කියන එක කියන්න තමයි null පාවිච්චි කරන්නේ. නැහැ කියන එක කියන්න null පාවිච්චි කරනවා මිසක් null කියලා එකක් නැහැ. දැන් තේරෙනවද කියන එක? ඔව් ඒක තේරුම් ගන්න. ඔව් මෙහෙම පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ අපිට මොකක් වුණා නන්ද? ඔව් null කියලා data එකක් තිබුණා නම්. ඉතින් null දැන් මේකේ පුතේ කොටේෂන් වලට මැදි කරලා null කියලා මෙහෙම තියෙනවා නම් ඒ කියන්නේ මේකේ හිස් නැහැනේ. එතන null කියලා තියෙනවනේ. හරි? ඇත්තම කතන්දරේ වගුව ඇතුලේ මෙතන මුකුත් නැහැ. කොහොමයි තියෙන්නේ? ඔය නැහැ කියන එක මතු පිටින් පෙන්වන ක්‍රමය තමයි මොකද්ද? null කියලා කියන්නේ. සමහර software වලත් උතන null කියලා එන්න පුළුවන්. null කියලා එනවා එතන ක්ලික් කරපු හැටි මොකුත් නැහැ. හිස්. පැහැදිලිද? ආයි mouse point එක අහකට ගත්ත හැටි නැත්නම් වෙන තැන් ක්ලික් කරපු හැටි අතන null වෙනවා. හරි? පැහැදිලිද? මේ දැන් මේ වගේ තැනක් එහෙම වෙනවද? මෙතන ක්ලික් කරපු හැටි හිස් වෙලා ගත්ත හැටි 200 එනවද? එහෙම නැහැනේ. ක්ලික් කරත් 200 එහෙමම තියෙනවා. හරි? පැහැදිලිද? මොකද ඔකත් එක සෙල්ලම් කරන්නේ. ඈ? ඒක ඔටෝ වෙන එකක්ද ඔයගොල්ලෝ කරන එකක්ද? ඈ? ඔව් ෆෝන් එක කරන් සෙල්ලම් දානවා නම් ඒක මේ වැඩ කරන විදිහට දාන්න. දැන් මම මේ ක්ලාස් එක ඇතුළේ අතන ඉන්නේ සෑහෙන අමාරුයි. මම දැන් ඔයගොල්ලන්ට දැනනවද කියලා මට නම් ක්ලාස් එකේ ඉන්න බැරි මට්ටමට අමාරුයි. හරි? ඒකයි මම මේකත් අඩු කරන්න කියලා කිව්වේ. ඔය සෙල්ලම් දාන කට්ටිය එක මේව කරන්න. විකාර කරන්න ලෑස්ති වෙන්න එපා. ඔව්. ක්ලාස් එක අරනවා පස්සේ මදුගත් එක පොඩ්ඩක් කතා කරලා ඔව් ඕක මේවා කර කර පොඩ්ඩක් try කරලා බලන්න. හරි. එහෙම දැන ගැනීම වුණා නේද? ඔව්. මට හරි ආසාවක් තියෙනවා මේක පොඩ්ඩක් බලන්න කියලා. බලාගන්න. ඔව් මේ වෙලාවේ ඔය කරන්න යන්න එපා. නේ. හරි? ඔව් දැන් මාතුකාට එන්න. දැන් ඔය කූල් වෙනවද දෙනවද කූල් එක? ඈ? දැන් මං අහන්නේ ඇත්තටම කවුරු හරි කරන එකක්ද ඔක ඔටෝ වෙන එකක්ද? ඔටෝද වෙන්නේ? රිමෝට් එක දිනනවද මේ? හරි අරන් ගියද ආපහු? හරි. රයිට් මෙතෙන්ට එන්න. එන ඔටෝම ආපහු හරියන්නේ ඔහොමින්ම. ඈ? ඔව් අහගන්න. කමාන්ඩ් එක අහගන්න. select all from අහගන්න. select all from SP කියන්නේ මොකද්ද? කියවන්න එපා. select all from SP කියන්නේ මොකද්ද? SP වගුව විමසලා සියලුම උපලැකි වලට අයත් කියන අදහස. SP වගුව විමසලා සියලුම උපලැකි වලට අයත් කියන අදහස. එතකොට තර්කය දෙනවා where QTY is null. එතකොට පුතේ is null කියන්නේ ඔපරේට් එක. මෙහෙම දෙන්න බෑ කියලා කිව්වනේ. නේ? දැන් මම මෙහෙම ඔයගලන් ටියුට් එකේ දීලා තිනවා මේක ඉස්සරහින් කතිරයක් දාගන්න. මේක ඉල්ලීගල්. මේක වැරදි. ටියුට් එකේ මම දීලා තිනවා where QTY equal null කියලා. එහෙම දෙන්න බෑ. ඒක මම කියලා තිනවා ඉංග්‍රීසියෙන්. ඒක දාගන්න කතිරයක් එතන ඉස්සරහින්. මෙහෙම දෙන්න බෑ. මෙහෙම දෙන්න පුළුවන් null කිය දත්තයක් තියෙනවා නම් ඈ. හරි? එතකොට null data බලන්න ඕයි නම් මොකද්ද ඔපරේට් එක? is null කියන ඔපරේට් එක. එතකොට
අපිට පෙන්නනවා මේක මේ තියෙන්නේ. null data සහිතව තියෙන මේකනේ S1 P1 මෙතන null. හරි? right. නවත්තන්න කතා කරන්න නවත්තන්න. right. ඕක තමයි ඒ ඔපරේටර් සම්බන්ධව කියන්න තියෙන්නේ. හරි. එතන අපි ඔපරේටර්ස් කීපයක් කතා කරා. මොකද්ද? between එක කතා කරා, in එක කතා කරා, like එක කතා කරා, ඊට පස්සේ is null එක කතා කරා. right. ඊගාවට එන්න logical operators. logical operators ලියන්න. කියවන එක නවත්තනවද? කියවන එක නවත්තනවද නැත්නම් මම නවත්තන්නද? ඔයගොල්ලෝ කියවන එක නවත්තනවද නැත්නම් මම පන්ති නවත්තන්නද? ඈ? හරි. මම වීලෝට් නෙමෙයි කියන්නේ පුතේ ඈ. හරි. මම දැන් ලේ ටික රත් කරගන්න නැතුව කියවන එක නවත්තන්න කියලා ඔයගොල්ලන්ට ඔය කිව්වේ. නේ මම කියවන්නේ ඔයගොල්ලෝ වෙනුවෙන් දැන් තවදුරටත් මම ලේ රත් කරගන්න එකේ තේරුමක් නැහැ. ඒ කාලේ පෙන්න පුතේ. හරි? නේ? ඒ කාලේ පෙන්නා දැන් හැදෙන එක හැදෙන්න ඕනි කාලේ ඇවිල්ලා. දැනුත් හැදෙන්නේ නැත්නම් පුතේ ඌ හැදෙන්නේ නැහැ. ඌව දැන් හදන්න ආපහු මම try කරන්නෙත් නැහැ. ඒක තේරුමක් ඇති වැඩක් නෙමෙයි. ඒක පන්තිය ඇතුලේ try කරන එක සහ ඒකට මම කාලයක් වැය කරන එක හැදෙන හෝ හැදෙන්න බලාපොරොත්තු වෙන එකට අසාධාරණයි. ඒකව දැන් මම ඉස්සරහට ගෙනියන්න ඕනේ අයියේ. එයි? ඔව් ඒක බලාපොරොත්තු ගින්නවනේ පුතේ. අනිත් එකව හදන්න බෑ. නේ? ඇහිද? එහෙනම් මම උත්සාහයක් ගන්න නැහැ හදන්න. නේ? එහෙම හැදෙනවා නම් අවස්ථාවක් තියෙනවා පන්තිය ඇතුලේ. හරි? ඒ උත්සාහය මම කලින් ඕනි තරම් අරන් තියෙනවනේ. පැහැදිලි? right. මට කියන්න logical operators පාවිච්චි කරන්නේ මොනවා සමගද? logical operators පාවිච්චි කරන්නේ මොනවා සමගද? හා? කියන්න. logical operators කියනවා පාවිච්චි කරන්නේ මොනවා සමගද? ඔව්. ඔලොස්සලා බලන්න බයයි නේද? ඉතින් මොන දැක්කම මම කියනවනේ කියන්නේ. නේ? කියනවට. පුතේ රිමෝට් එක තියනවද? නැද්ද? ඔතන තිබුණාද? ඈ? ඔයගොල්ලෝ හොරේ ගත්තද? ගත්තම දෙන්න. ඔයා ගෙනාවද ගිහිල්ලා? අරන් ආවද ඒක? ඔයා කියන්න මට උත්තරේ. logical operators භාවිතා කරන්නේ මොනවා සමගද? ඈ? මොනවද? තර්ක අද උත්තර දෙන්න. උත්තර දෙන්න කියලා පැහැදිලිත් නෑ නේද? ඈ? හවුද? ඔව් කියන්න. තර්ක එක්ක බොහොම හොඳයි. තර්ක එක්ක. තාර්කික නොවන තත්ත්වයන් එක්ක logical operators පාවිච්චි කරන්න බෑ. ඔක මම Python වල කියලා දුන්නා. ලියන්න. ලියන්න. තාර්කික විමසීම් අතර සම්බන්ධයක් ඇති කිරීම සඳහා තාර්කික විමසීම් අතර සම්බන්ධයක් ඇති කිරීම සඳහා තාර්කික විමසීම් අතර සම්බන්ධයක් ඇති කිරීම සඳහා කමා යම් තාර්කික විමසීමක නැතාර්ථය ලබා ගැනීම සඳහා යම් තාර්කික විමසීමක
නැතාර්ථය ලබා ගැනීම සඳහාත් logical operators භාවිතා කරයි. logical operators භාවිතා කරයි. රයිට් එක කාරණයක් තමයි මොකද්ද? තාර්කික විමසීම් අතර සම්බන්ධයක් ඇති කිරීම. දෙවෙනි එක තමයි යම් තාර්කික විමසීමක නැතාර්ථය ලබා ගැනීම. දැන් මේ කියනකොට ඔයගලන්ට තේරෙන්න ඕනි යම් තාර්කික විමසීමක නැතාර්ථය ගන්නවා නම් අගන්න යම් තාර්කික විමසීමක නැතාර්ථය ගන්නවා නම් මොකක්ද ඒ ලොජිකල් ඔපරේටර් එක? not එක. ඒ ඔපරේටර් එක not එක. හරි. එතකොට එහෙනම් තාර්කික විමසීම් අතර සම්බන්ධතා හදන්නේ මොකෙන්ද? and එකෙන් සහ o එකෙන්. පැහැදිලිද? right. එතකොට එයාට තියෙනවා පළවෙනි ඔපරේටර් එක මොකද්ද? and operator. හරි. ලියන්න. and operator. හරි. ලියන්න. ලියන්න තාර්කික විමසීම් අතර තාර්කික විමසීම් අතර තාර්කික විමසීම් අතර සියලුම තර්ක තාර්කික විමසීම් අතර සියලුම තර්ක සත්‍යදැයි විමසීම සඳහා සියලුම තර්ක සත්‍යදැයි විමසීම සඳහා මෙය යොදා ගනී. සියලුම තර්ක සත්‍යදැයි විමසීම සඳහා මෙය යොදා ගනී. එතකොට end එකේ තේරුම මොකද්ද? භාවිතා කරන සියලුම තර්ක සත්‍ය කියන අදහස. අසත්‍ය වෙන්නත් පුළුවන්. හරි. හැබැයි සත්‍ය විය යුතුයි කියන தත්ත්වය මත තමයි end එක පාවිච්චි කරන්නේ. හරි. එතකොට ඒකේ භාවිතය ඔයගොල්ලන්ට පේනවා මම දිහා තියෙන note එකේ. ආගන්න predicate 1 and predicate 2 කියලා. ඒ predicate කියලා කියන්නේ SQL වල වචන. මොකද්ද predicate එකක් කියන්නේ? ඒක පුතේ ව්‍යුත්පන්න වෙලා තියෙන්නේ කඩලා අරන් තියෙන්නේ. අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන ඉංග්‍රීසි වචනයක් තියෙනවා prediction කියලා. prediction එකක් කියලා කියන්නේ මොකද්ද? විය හැකි දෙයක් අනාවැකියක් වගේ අදහසක්. ඒකෙන් තමයි predicate කියන වචනේ ව්‍යුත්පන්න කරලා අරන් තියෙන්නේ. ඒ කියන්නේ වම් පැත්තේ තියෙනවා විය හැකි දෙයක්, දකුණු පැත්තේ තියෙනවා විය හැකි දෙයක්. ඒ දෙකම කියන අර්ථය තමයි and එකෙන් ගේන්නේ. හරි. එතකොට and හරහා ගොඩ නැගෙන ප්‍රතිඵලය මොකක්ද අවසානයේ වෙන්නේ? and කියන එක තර්කයකට භාජනය කරාට පස්සේ and හරහා ගොඩ නැගෙන ප්‍රතිඵලය ඒ කියන්නේ සියලුම තර්ක සත්‍ය නම් අපි දන්නවා true කියලා එනවා. සියලුම තර්ක සියලුම තර්ක නෙමෙයි එකක් හෝ තර්ක අසත්‍ය නම් false කියලා එනවා. ඊට අමතරව අපි කතා කරා SQL වල ගිය සමානික කතා කරා ප්‍රතිඵලයක් විදිහට unknown කියන එක එන්නත් පුළුවන්. ඇයි ඒ? දැන් මේකම හිතන්නකෝ මෙතෙන්ටම. පහුතේ දැන් මෙතෙන්ට අදාළ තර්කයක් අපි ගත්තොත් මෙන්න මෙහෙම. බලාගන්න. QTY අහගන්න. greater than 150 කියලා ගත්තා කියලා හිතන්නකෝ. QTY එක 150ට වැඩිද? හරි. එතකොට දැන් මේ තර්කයේ විමසනකොට මේ දත්තයට සාපේක්ෂව මොකද්ද වෙන්නේ? කියන්න. QTY එක 150ට වැඩිද දැන්? ඔව් එහෙනම් true කියන එක එනවා.
මේක වැඩි. එහෙනම් true කියන එක එනවා. මේක වැඩි true කියන එක එනවා. දැන් මෙතෙන්ට ආපුවාම ඔව් මෙතන පුතේ දත්තයක් නැහෙනේ. ඒ නිසා වැඩි කියන්නත් බෑ අඩුයි කියන්නත් බෑ. අන්නේ අවස්ථාවේදී මොකද වෙන්නේ? unknown කියන එක එනවා. දැන් තේරෙනවද? මොකද database වල අගන්න database වල තියෙනවා මොකද්ද? is කියලා තත්වයක්. හැබැයි ඔයගලන්ට VB මේ ප්‍රෝග්‍රෑමින් උගන්වනකොට Python වලදී එහෙම දෙයක් අපි කතා කරේ නෑ. ඇයි ඒ? Python වල කිසිම අවස්ථාවක කිසිම විචල්යක් කිස්ස තියෙන්න බෑ. හරි මොකද විචල්ය නිර්මාණය කරනකොට මොකද කරන්නේ? ඒකට කිසියම් දෙයක් ඇතුළත් වෙනවා. හරි? පැහැදිලිද? මේ වගේ දෙයක් ඉස්ස තියෙන්න බෑනේ පුතේ. ඇයි? මේ වගේ දෙයක් ඉස්ස තියෙන්න පුළුවන්ද? මේ සංඛ්‍යාත්මක தත්ත්වයේ විචල්යක් නිර්මාණය වෙනකොට මොකද වෙන්නේ? ඒකට අපි අගයක් ආදේශ කළ නිර්මාණය කරොත් අගය යනවා. නැත්නම් කොහොමත් ඒකේ අගය කීයද? බිඳුවයි. බිඳුව කියන්නේ අගයක්. නේ එහෙනම් කවදාවත් Python වගේ ලැන්ග්වේජ් එක unknown කියන தත්ත්වය ගොඩ නැගෙන්නේ නැහැ. ඒ නිසා ඒ වගේ තැනක අපි එහෙම කතා කරන්නේ නැති වුණාට මෙතෙන්දී අපිට එහෙම කතා කරන්න වෙනවා. හේතුව මොකද්ද? ඔව් හේතුව database table එකක් ඇතුලේ මේ null කියන தත්ත්වය පැවතිය හැකි නිසා. ඒවා හරියට මැනේජ් කරගන්න ඈ. හරි ලියන්න එහෙනම් මේකේ මම දීලා තිනවා n returns. ඒ කියන්නේ n භාවිතා කරාට පස්සේ ප්‍රතිදානයේ ප්‍රතිඵලයේ විදිහට ලැබෙන්නේ මොනවද? හරි එකක් තමයි true කියන එක ලැබෙනවා. දෙවෙනි එක false ලැබෙනවා. ලියන්න. true කියන එක ඉස්සරහින් ලියා ගන්න. ලියන්න තර්ක සියල්ල true කියන එක ප්‍රතිඵලයේ විදිහට ලැබෙනවා නම් ඒකේ තේරුම. තර්ක සියල්ල සත්‍ය බව කියයි. true කියන එක ලැබෙන්නේ ඇයි? තර්ක සියල්ල සත්‍ය බව කියයි. ඊගාව එක තියෙනවා false. ලියන්න. එක් තර්කයක් හෝ අසත්‍ය බව කියයි. එක් තර්කයක් හෝ අසත්‍ය බව කියයි. ඊගාට unknown එකේ ලියා ගන්න. තර්ක සියල්ල සත්‍ය හෝ අසත්‍ය බව. තර්ක සියල්ල සත්‍ය හෝ අසත්‍ය බව නොදනී නම් හෝ තර්ක සියල්ල සත්‍ය හෝ අසත්‍ය බව නොදනී නම් හෝ එක් තර්කයක් සත්‍ය වී තර්ක සියල්ල සත්‍ය හෝ අසත්‍ය බව නොදනී නම් හෝ එක් තර්කයක් සත්‍ය වී අනෙක් තර්කය එක් තර්කයක් සත්‍ය වී අනෙක් තර්කය සත්‍ය හෝ අසත්‍ය බව නොදනී. එක් තර්කයක් සත්‍ය වී අනෙක් තර්කය සත්‍ය හෝ අසත්‍ය බව නොදනී. ඔන්න ඔය තත්වයන් තෘප්ත වෙනවා නම් නොදනී කියන උත්තරේ එනවා. unknown කියන එක එනවා. ඒතර ඒකට අදාළ කරන තත්වයන් මම වගුවේ පෙන්නලා තිනවා. ඒකත් හොඳට කියවන්න. බලන්න මම මේ වගුවේ දාලා තිනා මොකද්ද? input 1 input 2 and result දාලා තිනවනේ. හරි? ඒක හොඳට කියවන්න. ඒකේ මොනවා හරි ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා නම් අහන්න. හරි බලන්න ඊගාවට example එක තියෙනවා මොකද්ද? select all from SP නැවතත් කියන්න තියෙන්නේ මොකද්ද? ආගන්න SP වගුව විමසලා සියලුම උපලැකි පෙන්වන්න කියලානේ කියන්නේ. SP වගුව තුල තියෙන සියලුම උපලැකි වලට අයත් කියලා තර්කයක් දෙනවා. තර්කය මත තමයි දත්ත මොනවද කියලා තීරණය කරන්නේ.
හරි මුල කැලෙන් අනිවාර්යෙන් කියන මොකද්ද? SP වගුව තියෙන සියලුම උපලැකි කියන අදහස දෙනවා. ඇයි? select all from SP කියලානේ තියෙන්නේ. right මොකද්ද පුතේ තර්කේ? where S number equal S3 බලගන්න. where S number equal S3 S number එක S3 කිව්වම දෙන්නෙක් ඉන්නවා මේ. S number එක S3 and QTY less than 500. quantity එක 500ට අඩු කිව්වහම මෙයා විතරයි එන්නේ මේ. මොකද S number එක S3 වන දෙන්නෙක් හිටියට QTY එක 500ට අඩු එක්කෙනයි ඉන්නේ. අනිත් එක්කෙනාගේ 1000ක් නේ. එහෙනම් පෙන්වන්නේ මොන උපල කියන්නේ? මේක පෙන්වනවා. හරි? S number S3, P number P2, QTY 200. ඔක තමයි රිසල්ට් එක දාලා තියෙන්නේ. S3 P2 200. කියනව නේද? හරි ඔය තියෙන්නේ AND operator. හරි ඊගාට එන්න දෙවෙනි එක O operator. ලියන්න. විමසිය යුතු තර්ක අතරින් O කියන operator එක ලියන්න. විමසිය යුතු තර්ක අතරින් එක් තර්කයක් හෝ විමසිය යුතු තර්ක අතරින් එක් තර්කයක් හෝ සත්‍යදයි විමසීමට විමසිය යුතු තර්ක අතරින් එක් තර්කයක් හෝ සත්‍යදයි විමසීමට භාවිතා කරයි. විමසිය යුතු තර්ක අතරින් එක් තර්කයක් හෝ සත්‍යදයි විමසීමට භාවිතා කරයි. ඔය කියන වාක්‍යය තේරෙනවද පුතේ? මම මේ ඉස්සෙල්ලාම කියන්නේ මොකද්ද? ඔව් කලින් AND එකේ කිව්වා දැන් ඔය එකේ කියනවා අහගන්න O කියන ඔපරේටර් එක කිසියම් ප්‍රකාශනයක් තුළ භාවිතා කරනවා නම් ඒක කරන එක්කෙනාගේ අරමුණ මම මේ කියන්නේ. හරි? මොකක්ද අරමුණ මම කියන්නේ? විමසිය යුතු තර්ක අතරින් කියන්නේ එක් තර්කයක් හෝ සත්‍යදයි. හරි? එතකොට ඔයගොල්ලෝ හිතන්න දැන් තාර්කික විමසීමක් කරනකොට ඒ කරන එක්කෙනා දන්නවා නම් අනිවාර්යෙන්ම විමසන තර්ක සියල්ලම අසත්‍යයි කියලා විමසීමක් කරන්න ඕනිද? නෑ ඕනේ නෑ. ඔක්කොම අසත්‍ය කියලා දන්නවනේ පුතේ. අවල් දෙකට විමසන්නේ. දැන් හිතන්නකෝ විභාගයක රිසර්ච් තියෙනවා වගුවක. නේ? ඒ ප්‍රතිඵල පරීක්ෂා කරන එක්කෙනා දන්නවා එක ළමයෙක්වත් පාස් වෙලා නෑ කියලා. ඉතින් ළමයි පාස්ද කියලා බලන්න ඕනිද? ඕනේ නෑ. ඒ ඔක්කොම ෆේල් නේ. නේ? අපි හිතමුකෝ ඉන්න ළමයි ඔක්කොම පාස් නම් කවුරුවත් ෆේල් කෙනෙක් ඉන්නවද කියලා බලන්න ඕනේ. ඕනේ නෑ. එයා දන්නවනේ පුතේ විමසන්න කලින්ම මොකද්ද? ඔක්කොම පාස් කියලා. දැන් තේරෙනවද? හැබැයි අපි දන්නවා වගුවක තියෙන සංකීර්ණභාවය මත. ඇයි එහෙම කියන්නේ මං? වගුවක තියෙන සංකීර්ණභාවය මත කියන වචනේ පාවිච්චි කරන්නේ ඇයි? වගුවක් තුල තියෙන්න පුළුවන් උපලකියාන කොච්චරද? කොච්චරද? හොඳට අහගන්න පුතේ 1970 දශකයේ නිර්මාණය වෙච්ච software එකක් තමයි මොකද්ද? DBase 3+ කියලා කියන්නේ. මම database management ඉගෙන ගත්තේ මේ software එකෙන් ඉස්සෙල්ලාම. ඒ 90 දශකයේ මුල හරියේ. 90 දශකයේ මුල හරිය වෙනකොට ලෝකේ ජනප්‍රියම දත්ත සමුදාය කල්පනා කරන බුදුකාංගයක් තමයි මොකද්ද? DBase. 70 ගණන් වල අගහරිය නිර්මාණය වුණාට 80 මැද වගේ වෙනකම් මේකේ ජනප්‍රියතාවයක් තිබුණේ නැහැ. මොකද පරිගණකයේ මට්ටමට දියුණු වෙලා තිබුණේ නැහැ ලෝකේ භාවිතා කරන්න. හරි ඔයගලන්ට පරිගණකයේ ඉතිහාස මාතෘකාවේ කාරණා මතක නම් මම නෝට් එකේ රූප දාලා පෙන්නලා තිනවා 1975 නිර්මාණය කරපු Apple කම්පියුටරේ ස්වභාවය. මොකද බලන්න ඒවා. පැහැදිලිනේ? එහෙම තමයි පරිගණක ලෝකේ ආරම්භයේ තිබුණේ. හරි එතකොට DBase 3+ කියලා කියන මෘදුකාංගය මේක මම ඔයගලන්ට ඉගෙනුවා. DBase නෙමෙයි. DBase වල ස්වභාවය ඉගෙනුවා database පටන් ගත්ත දවසේ. හරි මේ DBase වලින් නිර්මාණය කරන දත්ත සමුදාවක් මොන වගේ එකක්ද? flat file database එකක්. ඒ කියන්නේ ඒක ඇතුලේ වගු කිහිපයක් තියෙන්නේ නැහැ. එක වගුවයි තියෙන්නේ. හරි. ඒ මම ඉගෙන ගන්නකොට ඉගෙන ගත්තා මේකේ හතරක් DBase, Fox4, Foxbase සහ Clipper. database management systems හතරක්. DBase, Fox4, Foxbase සහ Clipper. ඔය software හතරම තියෙන්නේ database manage කරන්න. හැබැයි ඔය software හතරෙන් පුතේ program ලියන්නත් පුළුවන්. හරි විශේෂයි. ඔය software හතරෙන්ම program ලියන්නත් පුළුවන්.
ඊට පස්සේ ඒ தත්ත්වය වෙනස් කරලා ඒ concept එක වෙනස් කරලා තමයි ලෝකේ software නිර්මාණය වුණේ. programs ලියන්න වෙනම languages ආවා. database හදන්න වෙනම software ආවා. දැන් SQL වලින් program ලියන්න බෑනේ පුතේ. SQL වලින් කරන්න පුළුවන් මොකද්ද? දත්ත සමුදාවන් නිර්මාණය කිරීම සහ ඒවා පාලනය කිරීම. programs ලියන්න පාවිච්චි කරන්න ඕනේ කුමන හෝ ආකාරයේ ගැළපෙන කියන්නේ programming language එකක්. ඒ தත්ත්වයට ලෝකේ ආව ඊට පස්සේ මම කියන්න හැදුවේ DBase Fieldbus කියන software එක මගේ නිර්මාණය කරන database එකක මගේ database එකම තමයි වගුව කියන්නේ. flat file ඉන්නේ. පැතලි ගොනු ආකෘතියක්. ඒකේ තියෙන්න පුළුවන් 1 billion records. ඒ කියන්නේ මොකක්ද? record බිලියනයක්. record බිලියනයක් කියලා කියන පුතේ උපල කියන කෝටි 100ක්. හරි. ඊට පස්සේ නිර්මාණය වෙච්ච නවීන දත්ත සමුදා කළමනාකරණ පද්ධති එක මෘදුකාංගයකවත් මම දැකලා නැහැ. ඒකේ සීමාව. එහෙනම් පුතේ ඒක අසීමිතයි. ඒ කියන්නේ වර්තමානයේ අපිට පුළුවන් වගුවක ලෝකේ සියලුම ජනතාවගේ විස්තර ටික දාන්න. සාමාන්‍යයෙන් ගත්තොත් කීයයි කියලාද කියන්නේ? කෝටි බිලියන් 7.5ක් විතර කියලා කියන්නේ. ඒ කියන්නේ කෝටි 750ක විතර ජනතාවක් ලෝකේ ජීවත් වෙනවා කියලා කියන්නේ. එතකොට කෝටි 750ක රෙකෝඩ්ස් කියලා කියන්නේ සරල නෑ. තේරෙනවද? එතන පුතේ කෝටි 700 ගානක් ඕනේ නෑ. ලක්ෂ 50කට තියනවා කියලා හිතන්නකෝ උපල කියන්නේ. එතකොට ඒක හසුරවන මිනිස්සයා අවුරුදු ගානක ඒ පිළිබඳ අත්දැකීමක් තියෙන මිනිස්සෙක් වුණත් අර ටික මතක තියාගන්න පුළුවන්ද? බෑ. ඒ නිසා තමයි විමසීම් කරන්න ඕනේ. හරි විමසීම් කරනකොට තර්ක කිහිපයක් යටතේ විමසීමක් කරලා එක තර්කයක් හෝ සත්‍ය නම් කියන தත්ත්වය මත ප්‍රතිඵලයක් ලබා ගන්න ඕනි නම් අනිවාර්යෙන් එයා පාවිච්චි කරන්න ඕනේ ඔපරේටර් එක මොකද්ද? O1. තර්ක කිහිපයක් විමසලා සියල්ල සත්‍ය නම් කියන අදහස යටතේ ප්‍රතිඵලයක් ලබා ගන්න ඕනි නම් එයා පාවිච්චි කරන්න ඕනේ මොකද්ද? AND එක. ඔක තමයි මම කිව්වේ. හරිද? ඒකෙත් ප්‍රතිඵල තියෙනවා තුනක් මොකද්ද? true false unknown ලියන්නක් ගාලා. ඔය එකේ true කියලා එන්නේ මොකක් නිසාද? යන්න මේ SQL නෙමෙයි මේ සාමාන්‍ය භාවිතය. O කියන මොකද? O කියන ඔපරේටර් එක භාවිතා කරපුවාම ප්‍රතිඵලයක් විදිහට පුතේ true කියන එක ලැබෙනවා නම් සත්‍යයි කියලා ලැබෙනවා නම් මොකක්ද ඒකේ තේරුම? තර්ක එකක් හෝ සත්‍යයි ලියන්න. true ඉස්සරහ ලියන්න. තර්ක එකක් හෝ සත්‍ය බව කියයි. කවුද කියන්නේ? මම කියන්නේ කියයි කියලා නෙවෙයි කියන්නේ. මම අහන්නේ කවුද කියන්නේ? මමද කියන්නේ? ආයෙත් ලියා ගන්න. තර්ක එකක් හෝ සත්‍ය බව කියයි. false කියලා ලියන්න තර්ක සියල්ලම අසත්‍ය බව කියයි. false එකේ තර්ක සියල්ලම අසත්‍ය බව කියයි. තර්ක සියල්ලම අසත්‍ය බව කියයි. ඊට පස්සේ පුතේ unknown එකේ එන්නේ අර and එකට වඩා වෙනස් අර්ථයක් ලියන්න. තර්ක සියල්ලම සත්‍ය හෝ අසත්‍ය බව නොදනී නම් හෝ තර්ක සියල්ලම සත්‍ය හෝ අසත්‍ය බව නොදනී නම් හෝ තර්ක සියල්ලම සත්‍ය හෝ අසත්‍ය බව නොදනී නම් හෝ එක් තර්කයක් අසත්‍ය වී තර්ක සියල්ලම සත්‍ය හෝ අසත්‍ය බව නොදනී නම් හෝ එක් තර්කයක් අසත්‍ය වී අනෙක් තර්කය සත්‍ය හෝ අසත්‍ය බව නොදනී. අනෙක් තර්කය සත්‍ය හෝ අසත්‍ය බව නොදනී. අන්නේ අර්ථය එනවා නම් එතන එනවා unknown කියන්නේ. හරි? right. බලන්න 12 වෙනි example එකේ තියෙනවා බලගන්න select all from supplier බලගන්න select all from supplier
where S number equal S3 or city equal goal. ආගන්නොතට select all from supplier කිව්වහම මේකේ තේරුම මොකද්ද පුතේ? ඔව් supplier කියන වගුවේ කියවන්න එපා. supplier කියන වගුවේ සියලුම උපලැකි කියන එක. උපලැකි ඈ. එතකොට පෙන්නකොට රිසල්ට් එකේ සියලුම උපලැකි පෙන්නනවා. එතන ප්‍රශ්නේ තියෙන්නේ දත්ත මොනවද කියන එක තීරණය කරන්නේ ව්‍යා එක. මොකද ව්‍යා එකේ තියෙන්නේ S number එක S3 වන හෝ city එක goal වන. S number S3 වන මේ එකක් තියෙනවා බලගන්න. S number එක S3 වන එක උපලැකියානයක් තියෙනවා. ඒ වගේම city එක goal වන තව උපලැකියානයක් තියෙනවා. එහෙනම් මේ ප්‍රකාශනය මත ලැබෙන ප්‍රතිඵලයේ උපලැකියාන කීයක් පෙන්වන්න ඕනේ? දෙකක් පෙන්වනවා. හේතුව මේ තර්කය තුල තියෙන පුතේ S number එක S3 වන කියන එකක් ඒ වගේම city එක goal කියන එකක්. එහෙනම් city එක goal කියන තර්කය මත මේ උපලැකියානේ පෙන්නනවා. මොකද මේ දත්තය පුතේ මේකට අයිති උපලැකියානේට. ඒ වගේම S number එක S3 එකට අදාළව මේක පෙන්නනවා. ඒ කියන්නේ උපලැකියාන දෙකක් පෙන්නනවා. හරි ඒ රිසල්ට් එක මම දාලා තියෙනවා ඈ. city එක goal එක්කෙනාගේ S number එක S2 අවුලක් නැහැ. ආගන්නොතට ඒ රිසල්ට් එකේ S number එක S2 එක්කෙනෙකුත් පෙන්නලා තියෙනවා. ප්‍රශ්නයක් නෑ ඇයි? ඔපරේටර් එක O කියලානේ තියෙන්නේ. නේ? ඒතර ඒකෙන් ආගන්න මේකෙන් කියන්නේ මොකද්ද? S number එක S3 වන සහ city එක goal කියලා කියන්නේ මේක ඕනේ. right. එහෙනම් රිසල්ට් එකත් මම දීලා තියෙනවා. හරි ආගන්න ඊට පස්සේ කියනවා මොකද්ද? N has a higher precedence than O. ආගන්න. N has a higher precedence. මොකක්ද ඒ කියන්නේ? N has a higher precedence than O. මොකක්ද ඒ කියන්නේ? N කියන එකේ ප්‍රමුඛතාවය වැඩිලු O එකට වඩා. So the following expression ඒක මේ පහත ආකාරයේ ප්‍රකාශනයක් තිබුණොත් මෙන්න මෙහෙම. මේ තියෙන්නේ. මෙතන තියෙනවා A O B and C. දැන් මට කියන්න පුතේ ABC කියන්නේ මෙතනදී මොනවද? ටක් ගාලා එන්න ඕන උත්තර. දැන් මම පැහැදිලිව ඔයගලන්ට කිව්වා පටන් ගන්නකොට මොකද්ද? logical operators වලින් කරන්නේ තාර්කික තත්වයන් අතර විමසීමක් හෝ කිසියම් තාර්කික තත්වයක නැතාර්ථය ලබා ගැනීමක් කියලා. එහෙම කියලානේ වැඩේ පටන් ගන්න. එහෙමනම් මේ ABC මොකක් වෙන්න ඕනේ? තර්ක විය යුතුයි. ඇයි? මේ තියෙන logical operators. නේ? ඒත් අන්න එක තමයි ඒක හිතලා ගන්න තරම් ඔයගොල්ලෝ පරිණත වෙන්නේ නැහැ උගන්න අවස්ථාවේ. ඒ ඔක්කොම ඔයගොල්ලෝ තියා ගන්නවා පාඩම් කරලා තේරුම් ගන්න කියලා. ඔක කරන්න වෙලාවක් එන්නේ නැහැ ඔයගලන්ට. හරි? ඔක කරන්න වෙලාවක් එන්නේ නැහැ. හොඳට ඒක තේරුම් ගන්න. මේ වෙලාවේ ගන්න තියෙන දේ මේ වෙලාවේ සුපිරි විදියට ගන්න උත්සාහ කරන්න. හරි? නේ? පාඩම් කරනවා කියලා කියන එක පුතේ එන්න පීඩනය වැඩි වෙනකොට පාඩම් කරනවා කියලා කියන එක කියන්නේ යථාර්ථයක් වෙන්නේ නැහැ. පාඩම් කරාට වැඩක් නැහැ පුතේ ඔලුවට එන්නේ නැහැ. පීඩනය වැඩි වෙන්න එන්නෙම නැහැ. පැහැදිලිද? ඒ කියන්නේ තාමත් ලිහිල්භාවයක් තියෙනවා ඔයගලන් තුල. ඒ ලිහිල්භාවය හරියට පාවිච්චි කරන්න මේකෙන් ගොඩ එන්න. හරි? තේරෙනවද? පාඩම් කරනවට වඩා සෑහෙන වැදගත් ඊට වඩා ක්‍රමානුකූලව මේවා හිතන එක, අභ්‍යාස කරන එක සහ තව කෙනෙකුට පුළුවන් නම් කියලා දෙන්න. තව කෙනෙකුට කියලා දෙන්න පුළුවන් නම් පුතේ ඒක තමයි අතිශයින්ම වැදගත්. මම සබ්ජෙක්ට් කොට දැම්මේ මෙහෙමයි. හරි? මම අකමැතිම දෙයක් තමයි පුතේ පාඩම් කරනවා කියන්නේ. මගේ ජීවිතේ අකමැතිම වැඩක් තමයි පාඩම් කරනවා කියන්නේ. පැහැදිලිද? හරි? දෙවෙනි අකමැතිම වැඩේ තමයි රෙදි හොදන එක. ඔව් මම ජීවිතේ අකමැතිම කාරණා දෙකෙන් එකක් තමයි පාඩම් කරන එක අනිත් එක රෙදි හොදන එක. පැහැදිලිද? මගේ මම බෝඩින් ගලා ඉනකොටත් මගේ රෙදි හොදේ මම නෙවෙයි. යාළුවෝ ඒ වැඩ කරා. එහෙම යාළුවෝ අපි ආශ්‍රය කරා. ඒකනේ. හරිද? ඒ යාළුවන්ට අදාළ වෙන කාර්යයක් මම කරලා දෙනවා. මම ආසම දෙයක් තමයි රෙදි මදින එක. පැහැදිලිද? ඒතකොට යා නේ කවුරු හරි යාළුවෙක් ගන්නකො එයා රෙදි හොදනවා මම රදලා දෙනවා. අවුලක් නැහැ මේක. හදලා පිරිසිදු කරලා දුන්නාට පස්සේ මට තියෙන මොකක් ගන්නද? මෙතන දෙන්න. අවුලක් නැහැ නේ. දැන් තේරෙනවද කියන එක? හරි? නේ ඒතර පාඩම් කරන්න ඕනේ නැහැ පුතේ හරියට කාර්යයන් කරනවා නම්. ඇති? එහෙනම් මේ A1 B1 C1 කියන්නේ අනිවාර්යයෙන් මොනවද? තර්ක. එතකොට මේ තාර්කික විමසීමක අහගන්න මේ අවසාන එක තාර්කික විමසීමක O1 සහ N2 දෙකම තියෙනවා නම්
O එක සහ and එක දෙකම තියෙනවා නම් මෙතන ප්‍රමුඛතාවයේ බලපානවා මෙහෙවීමේදී. හරි. එහෙනම් මොකද්ද මේකේ ප්‍රමුඛතාවය වැඩි? O එකේද and එකේද? and එක. ඒක තමයි ඔයගොල්ලන්ට පෙන්නලා තියෙන්නේ මේක මෙන්න මෙහෙම. ඒ අර්ථය එන්නේ. කියන්නේ ඉස්සෙල්ලාම මොකද්ද කරන්නේ? O එක පුතේ මුලින් මුණ ගැහුණට O එකට ඉස්සෙල්ලා ක්‍රියාත්මක වෙනවා මොකද්ද? and එක. ඒ කියන්නේ මොකද්ද වෙන්නේ? B සහ C කියන මෙන්න මේ මෙහෙයුම් සිද්ධ වෙලා ඒක මත පුතේ උත්තරයක් එනවනේ. ඒන උත්තරේ එක්ක true කියන්නේ එක්ක false එක්ක unknown. ඔකනේ එන උත්තරේ. එතකොට මේ උත්තරෙත් එක්ක තමයි මේ ඔපරේෂන් එක කරන්නේ. දැන් තේරෙනවද කියන්නේ? අය පුතේ මෙතනක් තියෙන තර්කයක් නේ. මේක මතත් එනවනේ උත්තරයක් මොකක්ද? එක්ක true එක්ක false එක්ක unknown. මේ විමසීම මතත් අවසාන උත්තරේ මේක එනවා. මේ තර්කයේ මතත් ඒක එනවා. ඊගාට මේ දෙන්න අතර තමයි ක්‍රියාවලිය. ඒක තමයි මම වරහන් දාලා පෙන්නලා තියෙන්නේ. හරි. එතකොට and එක තමයි ප්‍රමුඛතාවයෙන් වැඩිම. not එක තමයි ප්‍රමුඛතාවයෙන් අඩුම. එතකොට O එක මැද. right. අවසාන එකට එන්න not එක. එතනින් ඔපරේටර්ස් ඉවරයි. ලියන්නක් ගලන්. ලියන්න. ලියන තාර්කික විමසීමකින් ලැබෙන ප්‍රතිඵලයක තාර්කික විමසීමකින් ලැබෙන ප්‍රතිඵලයක තාර්කික විමසීමකින් ලැබෙන ප්‍රතිඵලයක ප්‍රතිවිරුද්ධ අර්ථය තාර්කික විමසීමකින් ලැබෙන ප්‍රතිඵලයක ප්‍රතිවිරුද්ධ අර්ථය හරස්ලක් ගහලා ලියන්න නැත අර්ථය තාර්කික විමසීමකින් ලැබෙන ප්‍රතිඵලයක ප්‍රතිවිරුද්ධ අර්ථය නැත්නම් නැත අර්ථය ලබා දෙයි. එතන not කියන එක පුතේ තර්ක අතර සම්බන්ධයක් හදන්න පාවිච්චි කරන්න පුළුවන් කෙනෙක් නෙවෙයිනේ. ඒ නිසා not හරහා දෙන්න පුළුවන් එක තර්කයයිනේ. මේ තියෙන not predicate 1 කියලා. ආගන්න. 13 වෙනි example එකේ කියනවා මොකද්ද? ආගන්න select all from SP. මොකද්ද කියන්නේ? select all from SP. ඒ කියන්නේ SP වගුවේ සියලුම උපලැකි පෙන්වන්න කියනවා. මොකේට යටත්ද? where not S number equal S3. එහෙනම් පුතේ මෙතන තර්කය මොකද්ද? S number equal S3 කියන එක තමයි තර්කය. ඒ කියන්නේ S number එක S3 වන. එතකොට S number එක S3 වන උපලැකි කියන්න මේකේ කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. හැබැයි ඉස්සරහා තියෙන ඔපරේටර් එක මොකද්ද? not. එහෙනම් මේකෙන් කියන්නේ මොකද්ද? S number එක S3 නොවන කියන එක. එතකොට මේ දෙක නෙමෙයි එන්නේ මේ දෙකයි. ඉස්සරහා තියෙන ඔපරේටර් එක not එක. ඒකයි මම කිව්වේ තාර්කික ප්‍රතිඵලයක නැත අර්ථය ප්‍රතිවිරුද්ධ අර්ථය දෙන්නේ. දැන් මෙතන not තිබුණ නැත්නම් මොකද වෙන්නේ? උත්තරේට පෙන්වන්නේ මේ S3 කියන දෙන්න සහිත උපලැකියාන දෙක. හැබැයි not හින්දා මොකද වෙන්නේ? ඔව් ඒකේ ප්‍රතිවිරුද්ධ අර්ථය කියන්නේ S1 S2 තමයි උත්තරේට එන්නේ. ඒක මම note එකේ ප්‍රතිඵලය දාලා තියෙනවා. හරි ඊට පස්සේ ඒකේ ක්‍රියාත්මක තත්ත්වය පිළිබඳ වගුව මෙතනක් තියෙනවා. ඔය එකේ වගුව මෙතන තියෙනවා. and එකේ වගුව මෙතන තියෙනවා. ඒව පොඩ්ඩක් චෙක් කරලා බලන්න. හරි. ඔව් ලබන සුමානේ අපිට තියෙන insert එකේ ඉඳන් ඉස්සරහට යන්න. එහෙනම් අදට ක්ලාස් එක උතනින් නවත්තමු.